ආයුබෝවන් ආදරණීය දරුවනි ඔබ අද සම්බන්ධ වී සිටින්නේ ලංකාවේ ලොකුම ඔන්ලයින් පාසල DP Education YouTube අධ්‍යාපන නාලිකාවත් සමගයි. ඉතින් ඔබ දන්නවා මේ උදාර සංකල්පයේ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා බව. ඉතින් ඔබගේ මේ රටේ පවතින වසංගත තත්ත්වය හමුවේ ඔබගේ අධ්‍යාපනයේ දියුණු කර ගැනීම සඳහා නොමිලේ පවත්වනු ලබන ඔන්ලයින් වැඩසටහනට තමයි ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ. හොඳයි. අපි ගත්තොත් ඔබට සම්බන්ධ වන්නට පුළුවන් දරුවනේ DP Education සාමාන්‍ය පෙළ සජීවී පන්ති කාලසටහන ඔබට දැන් දිස්සෙනවා. අපි සතියේ සෑම දිනකම රාත්‍රී 8 සිට 10 දක්වා ඔබට මේ සමාජ සත්කාරය හා සම්බන්ධ වන්නට පුළුවන්. මොනවාද තියෙන්නේ? බලන්න ගණිතය, සිංහල, ඉතිහාසය, ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය, තොරතුරු හා සංනිවේදන තාක්ෂණය, ඉංග්‍රීසි විද්‍යාව යන විෂයන් ඔබට නොමිලේම හදාරන්නට පුළුවන් රාත්‍රී 8 සිට 10 දක්වා. ඒ වගේම තවත් ඔබගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම් ශිෂ්‍යත්ව පන්තිය ශිෂ්‍යත්ව පුනරීක්ෂණ පාඨමාලාවක් තියෙනවා. සතියේ සෑම දිනකම සවස 6:30 සිට 7:30 දක්වා. ඉතින් ඔබ අඳුරන නංගි කෙනෙක් හෝ මල්ලි කෙනෙක් ඉන්නවා නම් මේවර ශිෂ්‍යත්ව විභාගයට ලියන ඔවුන්වත් මේ DP Education අධ්‍යාපන නාලිකාවත් සමග සම්බන්ධ කරගන්න. ඉතින් ඔබ දන්නවා මේට සම්බන්ධ වෙන්නේ කොහොමද දරුවෙක්. ඉතින් ඔබට YouTube නාලිකාව හරහා ඍජුව සම්බන්ධ වන්නටත් පුළුවන්. ඒ වගේම DP Education app එක ඩවුන්ලෝඩ් කරගෙන ඔබට මේ හා සම්බන්ධ වන්නටත් පුළුවන්. හොඳයි. අපි යමු අපේ ප්‍රශ්න පත්‍රය වෙතට. දරුවනේ මම ඔබට ලබා දී තිබෙනවා මේ ප්‍රශ්න පත්‍රය. ඔබට පහලින් දිස්වෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන් මෙය ඩවුන්ලෝඩ් කරගන්නට එහෙම නැත්නම් බාගත කරගන්නට පුළුවන්. මා ප්‍රථමයෙන්ම සාකච්ඡා කරන්නට නියමිත වන්නේ ඔබ හුඟක් අමාරුයි කියන මේ සංඛ්‍යා පද්ධති පාඩම හා තාර්කික ద్వාර එහෙම නැත්නම් අපි කියනවා ලොජික් ගේට් පාඩමට අදාළ ප්‍රශ්න කිහිපයක් තමයි මා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මා ප්‍රථමයෙන්ම මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂයේ ICT විෂයේ ප්‍රශ්න පත්‍ර සැකස්ම ගැන ඔබට දල අවබෝධයක් ලබා දෙන්නම්. දරුවනේ මුලින්ම අපිට ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න 40ක් තිබෙනවා. මේ වගින් අපිට ලකුණු 40ක් ලබා ගත හැකියි. දෙවැනි කොටසේ අපිට ලකුණු 60ක් හිමි වෙනවා. මෙහි පළමු ප්‍රශ්නයේදී ලකුණු 20ක් තිබෙනවා. ඒ පළමු ප්‍රශ්නය අනිවාර්යයෙන්ම අපි කළ යුතුයි. ඉන්පසු තවත් ප්‍රශ්න 4කට තෝරාගත් ප්‍රශ්න 4කට පිළිතුරු සපයන්නට ඕනේ. එතකොට අර පළමු ප්‍රශ්නේ ප්‍රශ්න 10ක් තිබෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 2 බැගින් ලකුණු 20යි. තෝරාගත් ප්‍රශ්න 7නේ 40යි 20යි 60යි. ඔන්න ඔය ආකාරයට තමයි ඔබට මේ ප්‍රශ්න පත්‍ර සැකසුම සකස් වී තිබෙන්නේ. ඉතින් ඊටාම වැදගත් කොටසක් තමයි අද සාකච්ඡා කරන්නේ මේ සංඛ්‍යා පද්ධති කියන කොටසයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මාගේ දසවසරකට අධික ගුරුවරයෙක් ලෙස ලද අත්දැකීම් ඔබත් එක්ක බෙදා හදා ගන්නට. හොඳයි. එතකොට මෙන්න මේ ආකාරයෙන් ඔබට ප්‍රශ්න පත්‍රය දිස් වෙනවා. අපි යමු අපේ පළමු ප්‍රශ්නය වෙත. බලන්න දරුවනේ දීමේ සංඛ්‍යාවක් දීලා තියෙනවා. දීමේ සංඛ්‍යාවක් ඔබ දන්නවා. මෙන්න මෙතනින් 2 කියලා සටහන් වී තිබෙන ඉඳ දීමේ සංඛ්‍යාවක් ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්. සංඛ්‍යාවේ තුල්‍ය දශමයේ සංඛ්‍යාව වන්නේ. මා ප්‍රථමයෙන් කියන්නම් මේ පාඩම තුල අපිට ඉගෙන ගන්නට තියෙන්නේ මොනවාද කියලා. පොඩි හඳුන්වා දීමක් කරන්න. මේ බලන්න දරුවනේ. අපිට ප්‍රථමයෙන්ම තියෙන්නේ මේ සංඛ්‍යා පද්ධති පරිවර්තනය අතර 10 පාදේ එහෙම නැත්නම් අපි කියනවා දශමයේ සංඛ්‍යා දීමේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්නට තියෙනවා.
දශමයේ සංඛ්‍යා අෂ්ටමයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරද්දී අපි කියනවා ඔක්ටල්. දශමයේ සංඛ්‍යා ෂඩ් දශමයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්නට තිබෙනවා. දශමයේ සංඛ්‍යා දීමේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න තියෙනවා. දශමයේ සංඛ්‍යා අෂ්ටමයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න තියෙනවා. දශමයේ සංඛ්‍යා ෂඩ් දශමයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න තිබෙනවා. ෂඩ් දශමය කියන්නේ හෙක්සාඩෙසිමල් 16 පාදය. ඊට අමතරව අපිට තියෙනවා දරුවනේ මේක අනිත් පැත්ත. දීමේ සංඛ්‍යා දශමයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න. අෂ්ටමයේ සංඛ්‍යා දශමයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න. ෂඩ් දශමයේ සංඛ්‍යා දශමයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න. දැන් මෙහි රටා කීයක් තිබෙනවද? රටා 6යි. ඉන්පසු දීමේ සංඛ්‍යා අෂ්ටමයේ සංඛ්‍යා බවට පරිවර්තනය, අෂ්ටමයේ සංඛ්‍යා දීමේ සංඛ්‍යා බවට පරිවර්තනය. 8යි. ඉන්පසු තවත් එකක් තියෙනවා. අපි ගමු අෂ්ටමයේ සංඛ්‍යා ෂඩ් දශමයේ සංඛ්‍යා බවට පරිවර්තනය, ෂඩ් දශමයේ සංඛ්‍යා අෂ්ටමයේ සංඛ්‍යා බවට පරිවර්තනය. ඊට අමතරව දීමේ සංඛ්‍යා ෂඩ් දශමයේ සංඛ්‍යා බවට පරිවර්තනය, ෂඩ් දශමයේ සංඛ්‍යා දීමේ සංඛ්‍යා බවට පරිවර්තනය. බලන්න දරුවනේ මේ මුළු පාඩමම මම සංක්ෂිප්තව දැක්වේ. සංඛ්‍යා පද්ධති පාඩමේ ඔපමණයි තියෙන්නේ. ওই ටික පුළුවන් නම් ඔබට සංඛ්‍යා පද්ධති පාඩම පුළුවන්. පැහැදිලි? බලන්න මෙහි රටා කීයක් තියෙනවද? 2යි 4යි 6යි 8යි 10යි 12යි. මේ රටා 12 පුළුවන් නම් ඔබට මේ පාඩම පුළුවන්. ඉතින් අපි බලමු මේ රටා වලින් කොහොමද මේක නිර්මාණය කරන්නේ කියලා. ඉතින් අපි බලමු මේ ගණන කොහොමද හදන්නේ කියලා මුලින්ම. මේ බලන්න 1.3යි එකේ ඒවා 3යි දීමේ සංඛ්‍යාවක් ලෙස තියෙනවා. මේ මුලින්ම අපි ස්ථානීය අගය එහෙම නැත්නම් අපි කියනවා ප්ලේස් වැලියු එක සටහන් කරගත යුතුයි. මොකක්ද දරුවනේ මේ ප්ලේස් වැලියු එක? මේ බලන්න 2 බිඳුවෙනි බලය, 2 පළවෙනි බලය, 2 දෙවෙනි බලය, 2 තුන්වෙනි බලය, 2 හතරවෙනි බලය, 2 පස්වෙනි බලය, 2 හයවෙනි බලය. ඔබට මතකද 2 බිඳුවෙනි බලය කීයද? 2 බිඳුවෙනි බලය කීයද? දරුවනේ ඕනෑම අගයක බිඳුවෙනි බලය, ඕනෑම අගයක බිඳුවෙනි බලය 1යි. 2 පළවෙනි බලය 2යි. 2 දෙවෙනි බලය දෙවරක් 2 4යි. 2 තුන්වෙනි බලය 8යි. 2 හතරවෙනි බලය 16යි. 2 පස්වෙනි බලය 32යි. 2 හයවෙනි බලය 64යි. අපි බලයන් ටික දාගත්තා. ඉන්පසු මේ එක් එක් අදාළ සංඛ්‍යාවෙන් එමාගේ වැඩි කර යුතුයි. මේ ප්ලේස් වැලියු එකෙන් මේ සංඛ්‍යාව වැඩි කරන්න ඕනේ. මේ බලන්න 1 වැඩි කිරීම 1, 2 වැඩි කිරීම 1, 4 වැඩි කිරීම 1, 8 වැඩි කිරීම 0, 16 වැඩි කිරීම 0, 32 වැඩි කිරීම 0. අවසාන වශයෙන් 64 වැඩි කිරීම 1. මේ බලන්න අපි වැඩි කරමු. 1 වරක් 1 1යි, 2 වරක් 1 2යි, 4 වරක් 1 4යි, 8 වරක් 0 0යි, 16 වරක් 0 0යි, 32 වරක් 0 0යි, 64 වරක් 1 64යි. 4 4 8යි 2යි 10යි 1යි 11න් 1 දැම්මා ඉතුරු 1 71.
මේ තියෙන දරුවනේ ඔබේ පෙළ පොතෙහි සටහන් තියෙන විදිහට ඒ ක්‍රමය අනුගමනය කරමින් තමයි මා පිළිතුර ලබා ගත්තේ. එතකොට මෙහි පිළිතුර වන්නේ දශමයේ සංඛ්‍යාව වන්නේ පිළිතුර අංක 1 71යි. හැබැයි මේ ක්‍රමයට ටිකක් වෙලා යනවා. ඉතින් අපි මීට වැඩි ලේසි ක්‍රමයකින් මේක හදන්න බලමු. right. මේ බලන්න මම තවත් කෙටි ක්‍රමයක් ඔබට කියලා දෙන්නම්. මේක හදන්න පුළුවන්. 1.3යි 1/3යි. බලන්න. 1.3යි 1/3යි. ඔන්න බලන්න. ඉතා සුළු මොහොතකින් මේ ගාන හදන්නයි යන්නේ. දැන් ඔබ ප්ලේස් වැලියු එක එහෙම නැත්නම් ස්ථානීය අගය දන්නවා. ඒ ස්ථානීය අගය අපි උඩින් දාගමු. 2 වෙනි බලය 2 වෙනි බලය 1යි. 2 පළවෙනි බලය 2යි. ඊට පස්සේ 2 දෙවෙනි බලය 4යි. 2 තුන්වෙනි බලය 8යි. 16යි. 32යි. 64යි. දැන් දරුවනේ මේ බිඳුව තියෙන අගයන් තිබෙනවා නේද? ඒ බිඳුව තිබෙන අගයන් කපලා දාන්න. ඊයේ වැලියු එකේ අගයක් නැහැ. මේ බලන්න. බිඳුවේ තියෙන අගයන් ටික කපලා දාන්න. මේ කෙටි ක්‍රමයක් කියලා දෙන්නේ. දැන් ඔය පිළිතුරු සොයාගෙන ඉවරයි. මොකද මේකේ උත්තරේ? 64යි 4යි 68යි 68යි 2යි 70යි 70යි 1යි 71යි 10 පාදෙට. බලන්න. අපිට ප්‍රශ්න පත්‍රයේදී කාලය ඉතාමත් වැදගත්. අපිට මේ බහුවර්ණ පේපරයේදී ඉතා කෙටි ක්‍රමයකින් පිළිතුර ලබා ගැනීමයි සුදුසු වන්නේ. කෙටි ක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් අපේ කාලය අපරාධයි. ඉතින් ඔබට මේ ක්‍රමය අනුගමනය කරන්නට පුළුවන්. ඉතාම පහසුයි. ඔබට තවත් මිනිත්තු 5කින් මේ සංඛ්‍යාව දුටු පමණින් කියන්නට පුළුවන්. ගාන හදන්න ඕනෙත් නැහැ. මේ බලන්න. තව එකක් හදමු අපි. අපි කෙටි එකක් ගමු. කෙටි එකක්. මේ බලන්න. මේ තියෙන්නේ කීයද? මේ තියෙන්නේ කීයද? ඔබට කියන්නට බෑ. මේ බලන්න. ටක් ගාලා දාගන්න ස්ථානීය අගය. අපි කියනවා මැජික් නම්බර් එක. දාන්න මැජික් නම්බර් එක. ස්ථානීය අගය 1 2 4 8. දැම්ම 1 2 4 8 බිංදු ටික කැපුවා 8යි 1යි 9යි. මේ තියෙන්නේ 9. බලන්න කොච්චර ලේසිද කියලා. දැන් ඔබට කියන්න පුළුවන්ද? පිළිතුරු ලබා දෙන්න පුළුවන් ඔබට? මේ තියෙන්නේ කීයද? බලන්න. දැක්ක ගමන් කියන්න පුළුවන් මේ දීමේ සංඛ්‍යාවක්. මේ තියෙන්නේ කීයද? ඔව්. ඔය හිතින් දාන්න. ප්ලේස් වැලියු එක හිතින් දාන්න. මේ 1 2 4 8. බිංදු ටික ඔක්කොම කැපුවාම ඉතුරු වෙන්නේ කවුද? මේ ඉන්නේ 8. දැන් ඔබට පැහැදිලි. ඉතාමත් පහසුවෙන් අපිට මේක හදන්නට පුළුවන්. වැඩි කාලයක් ගතවන්නේ නැහැ. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. දැන් ඔබට හදන්නත් පුළුවන්. කෙටි ක්‍රමය ඔබ දන්නවා. බලන්න. 1.0යි 1.0යි 1.2යි. දීමේ සංඛ්‍යාව. සංඛ්‍යාවේ තුල්්‍ය දශමය සංඛ්‍යාව වන්නේ. දීමේ සංඛ්‍යාව දෙල තුල්්‍ය කියන්නේ සමාන. දශමයේ සංඛ්‍යාව වන්නේ කුමක්ද කියලා අහනවා. දැන් අපි කෙටි ක්‍රමයෙන් හදමු. හරි. මොකද කෙටි ක්‍රමේ? ඔබට මතකයි. ස්ථානීය අගයන් ටික උඩින් දැම්මා. මිනිත්තුවක්වත් යන්නේ නැහැ. තප්පර 30න් අද තෑගි මේ. මෙහෙම ලිව්වා කටුකොලේ ඔබ ලියා ගන්න මේ විදිහට. ඔබට පිළිතුර නැෝනේ. උඩින් ලියාගත්තා මොකද්ද? ස්ථානීය අගයන් ටික 1 2 4 8 16 32 64.
හරි මොකද දැන් කරන්නේ බිංදු ටික කැපුවා කපන්න බිංදු ටික එකතු කරමු හිතින් එකතු කරන්නත් පුළුවන් මේ බලන්න 16යි 4යි 20යි 20යි 64යි 20යි 64යි 84යි එහෙම එකතු කරගන්න අපහසුයි නම් ඔබට මෙහෙම පල්ලෙහාට ලියාගෙන එකතු කරන්නටත් පුළුවන් පල්ලෙහාෙන් පල්ලෙහාට ලියාගෙන 64යි 16යි එහෙම දරුවන් ඉන්නවනම් ටක් ගාලා මේ විදිහට ලියාගත්තා එකතු කරා මොකද අපිට එක ලකුණක් වැදගත් විභාගෙදී 6යි 4යි 10යි 4යි 14න් 4 දැම්මා ඉතුරුයි 1ක් 6යි 1යි 7යි 1යි 8යි ඒත් හරි දැන් ඔබට බලන්න ඉතා සුළු කාලයකින් මම මේ කියලා දුන්න ක්‍රමේ භාවිතා කරලා සුළු කාලයකින් උත්තරේ ලබා ගන්නට පුළුවන් දැක්ක ගමන් ඔබට මොනා කරන්නට පුළුවන්ද මේ සංඛ්‍යා ටික හඳුනා ගන්න පුළුවන් අපි තවත් සංඛ්‍යාවක් නිකන් බලමු බලන්න ඔබට මේක දැන් කියන්න පුළුවන්ද කියලා අපි චුට්ටක් මේක පුරුදු වෙමු හරි මේ බලන්න මේ සංඛ්‍යාව කීයද බලන්න අපිට කියන්න පුළුවන්ද කියලා හිතින් දාගන්න හිතින් ස්ථානියාගේ අපේ මැජික් නම්බරේ කෝ 1 2 4 8 හිතින් කපන්න බිංදු හිතින් දැන් හිතින් කරමු හරි 2 කැපෙනවා 1 කැපෙනවා 8යි 4යි 8යි 4යි 12යි බලන්න කොච්චර ලේසිද කියලා තව එකක් කරමු 1යි 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 බිංදුවයි බිංදුව ඔන්න අපි දාගන්නවා ස්ථානියාගයන් ටික මොකක්ද 1 2 4 8 16 බිංදු ටික කපන්න ස්ථානියාගයන් ටික කැපුවා 8යි 4යි 12යි 12යි 16යි 28යි නේද 28යි බඩ පැහැදිලිද ඔන්න ඔය ආකාරයට ඔබට දුටු සැනින් ඉතා පහසුවෙන් මෙහි පිළිතුර සොයා ගන්නට පුළුවන් දැක්ක ගමන් හොයත හැකි ආයි හදන්න ඕනෙත් නැහැ මේ හොඳින් පුහුණුවන්න මේ ක්‍රමේ පුහුණු වුණාන් පසුව ඔබට මේ දීමේ සංඛ්‍යාව දැක්ක ගමන් උඩට දාගත්තා 1 2 4 8 ස්ථානියාගයන් ටික බිංදු තියෙන ඒවා කැපුවා එකතු කරා ඉතා පහසුවෙන් පිළිතුර සොයා ගන්නට පුළුවන් හොඳයි මම හිතනවා ඒක හොඳට අවබෝධ වන්නට ඇති කියලා ඊළඟ ප්‍රශ්නයට යමු තුන්වෙනි ප්‍රශ්නේ තවත් සංඛ්‍යාවක් තියෙනවා දැන් ඔබ වෙනුවෙන් තමයි මම මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ මට පෙර ඔබ මේ ප්‍රශ්නේ කරන්න හරි මම කරන්න කලින් දැන් ක්‍රමය ඔබ දන්නවා ටක් ගාලා කරන්න කළා අපිට පිළිතුර සපයන්නත් පුළුවන් මේ බලන්න 1.2 1.1 පුළුවන් දාමුද මොකක්ද දාන්නේ ටක් ගාලා දැම්ම ස්ථානියාගය මොනවාද අපේ මැජික් නම්බරේ 1 2 4 8 16 32 64 මොකද කරන්නේ බිංදු තියෙන ටික කැපුවා කපමු right 8යි 2යි 10යි 10යි 64යි 74යි 10යි 64යි 74යි දැක්කද පහසුවෙන් පිළිතුර ලබා ගත්තා පිළිතුර 2 ඔබට මේ අලුත් ක්‍රමයක් වන්නට ඇති හැබැයි මේ ඊටාම පහසු ක්‍රමයක් අපිට ඊටා වේගයෙන් අපේ පිළිතුර ලබා ගන්නට පුළුවන් හොඳයි දරුවනි අපි යමු ඊළඟ එකට 71 දශමයේ සංඛ්‍යාව තුල්‍ය වන්නේ පාද සදහන් කවරක්ද 71 10 පාදෙන් දීලා උත්තර ටික
දෙකේ පාදෙන් දීලා. ඔබට මතකද මේ කොහොමද ඉසදුවේ කියලා? 71 තියෙන්නේ 10 පාදයට. මේක දෙකේ පාදයට හරවනවා නම් දීමේ සංඛ්‍යාවක් කරනවා නම් decimal to binary. දෙකෙන් බෙදුවා. 4 දෙක ඒවා 3යි 11ට දෙක ඒවා 5යි. එතකොට 5 4 දෙක 10යි ඉතුරුයි 1ක්. මේ ඉතුරු වගේ පැත්තකින් ලියනවා. 3ට දෙක ඒවා 1යි 15ට දෙක ඒවා 7යි. 7 වරක් දෙක 14යි ඉතුරුයි 1ක්. 14ට දෙක ඒවා 8යි නේද? 8 වරක් දෙක 16යි ඉතුරුයි 1ක්. 8ට දෙක ඒවා 8ට දෙක ඒවා 4යි 4 වරක් දෙක 8යි ඉතුරුයි 0. හරි. තවත් චුට්ටක් උඩට යමු. right. 4ට දෙක ඒවා 2යි දරුවනේ. 2 වරක් දෙක 4යි ඉතුරුයි 0. 2ට දෙක ඒවා 1යි. 1 වරක් දෙක 2යි ඉතුරුයි 0ක්. මේක හැමම ඉතුරුයි. එතකොට අපි මේ ලියන්නේ පල්ලෙහා ඉඳන් උඩට. පල්ලෙහා ඉඳන් උඩට තමයි අපි ලියන්න ඕනේ. ඒක අපි ලියවලා බලමු. 1.3යි එකේ ඒවා 3යි. 1.3යි එකේ ඒවා 3යි. කො මේ තියෙන්නේ. ඕක තමයි පිළිතුර වන්නේ. දැන් මේක ටිකක් කරදරකාරී ක්‍රමයක්. ඔබේ පෙළ පොතේ තියෙන්නේ මේ ක්‍රමයයි. හැබැයි මන් දැන් මේ කියලා දෙන්න යන ක්‍රමෙන් මෙච්චර වෙලා ගත වෙන්නේ නැහැ. සුළු කාලයකින් ටක් ගාලා හොයත හැකි. මේ බලන්න. තවත් ක්‍රමයක් මම කියලා දෙන්නම්. අපිට තියෙන්නේ 71. හරි. මේ බලන්න. 71 දශමයේ සංඛ්‍යාවක් තියෙන්නේ. හරි. අපි ලියා ගන්නවා ස්ථානීය අගයන් ටික. අපේ මැජික් නම්බරේ ඔයාලට මතකයි. මොකද්ද? 1 2 4 8 16 32 64 ලිව්වා. ඊළඟට තියෙන කීයද? 128. ඒක ඕනේද? නෑ අපිට හදන්න ඕනේ 71 නේ. 64 යටින් එකක් දාගත්තා. මේ බලන්න. මම පළවෙනි වතාව හින්දා අඩු කරලා පෙන්නන්නම්. 71න් 64ක් අඩු කරා. මේ පැත්තේ එක්කෙනෙක් ගත්තා 11යි. 11න් 4ක් ගියාම 7යි. එතකොට 7ක් අපිට ගන්න ඕනේ. එතකොට 32 අරගෙන වැඩක් නැහැ. 16 අරගෙන වැඩක් නැහැ. අපිට ඕනේ 7ක් නේ. 8ක් අරගෙන වැඩකුත් නැහැ. ඊළඟට තියෙනවා 4. 4 යටින් එකක් දාගත්තා. 4යි 2යි 6යි. 6යි 1යි 7යි. බලන්න ඒ පිළිතුරමයි නේද ලැබුණේ. 1.3යි එකේ ඒවා 3යි. හරි? 1.3යි එකේ ඒවා 3යි. මොකද වඩා පහසු? වඩා පහසුයි මේ ක්‍රමය. මේ ක්‍රමය හුඟක් පහසු ක්‍රමයක්. තව එකක් හදමු අපි. අපි ගමු ඉස්සෙල්ලා පොඩි එකක් ගමු. අපි හිතමු 18 තියෙන්නේ 10 පාදයට. කොහොමද හදන්නේ? ඔබ මට පෙර හදන්න. අපේ මැජික් නම්බරේ ගමු. මොකද්ද? 1 2 4 8 16 ඇති නේද? ඊළඟ 32 නේ. 18 කොහොමද හදන්නේ? මේ බලන්න. 16යි තව කීයක් මදිද? දෙකක් මදි. මේ තියෙන්නේ දෙක. දෙක යටින් එකක් දාගත්තා.
16යි 2යි 18යි. ලේසියිනේ. දශමයේ සංඛ්‍යා දීමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරා. තව එකක් හදමු. 21. ඔබ හදන්න ටක් ටක් ගාලා ලියන්න ඕනේ. කොහොමද ලියන්නේ? ඔන්න ස්ථානීය අගයන් ටික ලිව්වා. කො 1 2 4 8 16 ඇතිනේ 21නේ. 16යි 8 ගන්න පුළුවන්ද? බෑනේ. 16යි 8ක් ගත්තොත් කීයක් එනවද? 24ක් එනවා. බෑ අපිට ඕනේ 21. 16යි 4යි ගත්තොත් 20යි නේද? 20යි 1යි 21යි. ඔන්න හැදුවා. තප්පර 10න් හදත හැකිනේ. හරි? ඔන්න හැදුවා. right. එතකොට මේ ක්‍රමය අනුගමනය කරොත් ඔබට ඉතා පහසුවෙන් කිටි කාලයක් තුළදී පිළිතුරු සපයා ගන්නට පුළුවන්. අනිත් එක අර බෙදීමේ ක්‍රමේදී පොඩ වරදින්නට පුළුවන්. හැබැයි මේ ක්‍රමයේ අනුගමනය කරොත් වරදින තියෙන සම්භාවිතාවය අඩුයි. නිවැරදි ලෙස පිළිතුරු ලබා ගත හැකියි. තව එකක් කරමු. තිස් තුන තියෙන 10 පාදෙට. දැන් සමහර ළමයි අදලත් ඉවරයි. මේ බලන්න 1 2 4 8 16 තව එකක් ගන්න වෙනවා. කීයද? 32. තප්පරෙන් ඉවරයි. තප්පරේ මේ බලන්න 32යි 1යි 33යි ඉවරයි. ඉතුරු ඒවාට බින්දු. දැන් බලන්න කවුද මේ සංඛ්‍යා පද්ධති පාඩම අමාරුයි කියන්නේ. හරිම සුන්දර පාඩමක්. හරිම ලෙහෙසි පහසු පාඩමක්. ඔබ මේ ක්‍රමවේද ටික දැනන් ඉන්න ඕනේ. නැත්තම් අමාරුයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙ වෙත යමු. තව එකක් දීලා. ඔන්න ඔබට හදන්න අවස්ථාව. ඔබ හදන්න. මට කලින් ඔබ හදන්න. 130 දශමයේ සංඛ්‍යාවට තුල්‍ය පහත සදාන් කවරක්ද? දශමයේ සංඛ්‍යාවක් දීලා, ඩෙසිමල් නම්බරයක් දීලා, බයිනරි අගයක් දීමේ සංඛ්‍යාවකින් අහනවා. දැන් ඉතින් අපිට පුළුවන්. ඔව් මේ බලන්න. කොහමද හදන්නේ? ස්ථානීය අගයන් ටික දාගත්තා. මොකද්ද? 1 2 4 8 16 32 64 තව එකක් ගන්න වෙනවා. 128. දැන් හදලා ඉවරයි. ඔය බෙද බෙද ඉන්න ඕනේද? නෑ. මේ බලන්න. 128 යටින් එකක් දැම්මා. තව කීයක් මතිද? 128 129 30 දෙකක් මදි. කෝ දෙක? මේ ඉන්නේ. දෙක යටින් එකක් දැම්මා. ඉතුරු ඒවා. ඉතුරු ඒවා බින්දු දාන්න. ඔන්න හදලා ඉවරයි. තප්පර 10න් ගාන හදලා ඉවරයි. මේක බෙදුවා නම් මෙච්චර ඉක්මනට අපිට හදන්න බෑ. මේකේ මං තවත් කෙටි ක්‍රමයක් කියලා දෙන්නද? මේ බලන්න. මේ ස්ථානීය අගයන් දැම්මම ළමයි මේකේ පිළිතුර අපි සටහන් කරේ නෑනේ. 1.5යි 1.0යි. 1.5යි 1.0යි කියන්නේ මේක. ඔව්. 3. තුන්වෙනි එක තමයි පිළිතුර වෙන්නේ. හරි. අපි තවත් ක්‍රමවේදයකට මම යන්නම්. හරි. ඔන්න ස්ථානීය අගයන් ටික දාලා තිනවා. මේකේ තව කෙටි ක්‍රමයක් තියෙනවා දරුවෝ. මේ බලන්න. 1 2 4 8 16 32 64 තීද්දී මේකේ රටාවක් තියෙනවා. මේ රටාව ඉගෙන ගන්න. මොකද්ද? දැන් ළමයි මේ 8නේ මෙතන තියෙන්නේ. හරි? මේ 8ට පස්සේ තියෙන්නේ 1 2 4. 1 2 4. ඒ තුනේ එකතුව හැමතිස්සෙම මීට වඩා එකක් අඩුයි. හරි? මීට වඩා එකක් අඩුයි. මේ ටිකේ එකතු වෙන්නේ 7යි. හරි?
දැන් මෙතන 16 නේ තියෙන්නේ. මට කියන්න මේ ටික එකතු වෙන්නේ කීයද? එකතු කරන්න ඕනේ නැහැ. එකක් අඩු කරන්න. මේ ටික එකතු වෙන්නේ කීයද? 15යි. අපි එකතු කරලාත් බලමු නේද? ඔව්. නිකන් එකතු කරමු. 8යි 4යි 12යි. 12යි 2යි 14යි. 14යි 1යි 15යි. හරිනේ. දැන් ඔබට විශ්වාසයි. හරි. දැන් මට කියන්න මේ මෙතන මේ ටික එකතුව කීයද? අය එකතු කරන්න ඕනේ නැහැ. ටක් ගාලා කියන්න. ඈ මේ ටික එකතුව දැන් 64ට එකක් අඩුවෙන් එන්නේ. ඒ කියන්නේ කීයද? 63යි. දැන් පැහැදිලිද? හරි. මෙතනට එකතුව කීයද එන්නේ? මේ ටික එකතුව. ඈ 128න් එකක් අඩු කරන්න කීයද? 127යි. දැන් පැහැදිලිද? අපි තව මේකෙන් ගානක් හදමු. මේ බලන්න. අපිට ඕනේ අපි කෙටි එකක් හදමු ඉස්සෙල්ලා. 30 හදන්නට ඕනේ. 30 තියෙන්නේ 10 පාදේ. මේ බලන්න. ලිව්වා. 1 2 4 8 16 32. දැන් බලන්න පුළුවන් කො 30 නෑනේ. ඔව්. හැබැයි අපේ අර තාක්ෂණය අපිට භාවිතා කරන්න පුළුවන්. හරි. මේ ටික එකතු වෙන්නේ 31යි. 32නේ තියෙන්නේ. දැන් මේ ටිකේ මුළු එකතු වෙන්නේ 31යි. හරි. මේ ටිකට ඔක්කොටම එකේව දැම්මොත් කීයද එන්නේ? 31යි එන්නේ. අපිට ඕනේ හැබැයි 30. 30න් කීයක් අඩු වෙන්න ඕනද? 30න් කීයක් අඩු වෙන්න ඕනද? එකක් අඩු වෙන්න ඕන. හරි? එතකොට 30න් එකක් අඩු කරාම මෙතනට බිංදුව දැම්මම නම් හරි නේද? හරි. දැක්කද? මේ ඔක්කොම 31යි 31න් එකක් අඩු කරාම 30යි. හරි? තව එකක් කරමු. අපි ගමු 17. 17. ඔන්න ලියමු. ස්ථානියාගේ මැජික් නම්බරේ 1 2 4 8 16. ආයෙක ලීසි. 16යි 1යි කීයද? 17යි. හරි? 16යි 1යි 17යි. අපි ගමු 126. ලිව්වා ස්ථානීය අගයන් ටික. ලියමු. 1 2 4 8 16 32 64 128. දැන් ඔබට බැලුවාම මට පේනවා 126ක් නෑ නේද? ඈ 128 තියෙනවා. අන්න අපේ ටෙක්නික් එක පාවිච්චි කරමු. තාක්ෂණය. මොකද්ද? මේ ටිකේ එකතුව ඔක්කොම එකේව දැම්මොත් කීයද? කො මේ ටිකේ ඔක්කොම එකේව දැම්මොත් මේකේ එකක් අඩු කරනවා. කීයද? 28 එකක් අතුර 27යි. ඔව් අපිට ඕනේ 26. මොකද කරන්නේ? එකක් අඩු වෙන්න ඕනේ. මෙයාව අඩු කරමු. එකක් අඩු කරලා එතනට දාගන්න ළමයි. මොකද්ද? එතන දාගන්න බිංදුව. හරි. ඒක විතරයි වෙනස් කරේ. මේ බිංදුව නිල් පාටින් දැම්මේ. එතන වෙනස් වුණා. දැන් පැහැදිලිද? දැන් ඔන්න මේ ලේසි ක්‍රමේ, කෙටි ක්‍රමේ ඔබට ඉතා පහසුවෙන් පිළිතුරු හොයා ගන්නට පුළුවන්. හොඳයි. අපි යමු ඊළඟ පිටුවට. 194 දශමයේ සංඛ්‍යාවට තුල්‍ය වන්නේ. ඔබ හදන්න. දැන් කෙටි ක්‍රම ටික ඔක්කොම කියලා දීලා ඉවරයි. හරි. ලියමු. ටක් ගාලා හදමු. 1 2 4 8 16 32 64 තව ඕනේ 128. තව ඕනේද? බෑනේ.
250 අපිට ඕන 194. 128 යටින් එකක් දාගත්තා. 128යි 64යි කීයද? 192යි. ඔබට එකතු කරන්න අමාරු නම් ටක් ගාලා පැත්තකින් ලියන්න. 128යි 64යි එකතු කරන්න. 8යි 4යි 12න් 2 දැම්ම ඉතුරු එකක්. 6යි 2යි 8යි 1යි 9යි 192යි. හරිනේ? තව කීයක් මදිද? 192යි තව දෙකක් මදිනේ. මේ ඉන්නේ දෙක. එයාගෙන් එකක් දාගන්න. ඉතුරු බින්දු. දැන් බලන්න කොච්චර පහසුද කියලා මේ ක්‍රමය. එකේ ඒවා 2යි බින්දු 4යි 1යි බින්දුවයි. එකේ ඒවා 2යි බින්දු 4යි 1යි බින්දුව. මේ තියෙන්නේ. 4 වෙනි එක්කෙනා. හරි නේද? 4 වෙනි පිළිතුර. right. දැන් ඒක පුළුවන් නේ? හොඳටම පුළුවන්ද? හොඳටම පුළුවන්. right. එහෙනම් අපි ඊළඟ එකට යමු. ඇස්කි ගේත ක්‍රමේදී d අනුලක්ෂය කියලා දීලා දීමේ අගයක් දීලා ලෙස නිරූපණය වේ නම් b අනුලක්ෂය සඳහා ඇස්කි ගේතය වන්නේ. තමයි ඇස්කි ගේතය ඔබට මතකද? මේ පරිගණකයේ ඉංග්‍රීසි අකුරු ගබඩා වෙන්නේ මේ ඇස්කි ගේත ක්‍රමය අනුව. ඔබට මතකයි. මෙහි බිටු 7ක් භාවිතා කළා. මේ බිටු 7 මගින් අනුලක්ෂ 127ක් පෙන්නුම් කරන්නට පුළුවන්. හරි? එතකොට දැන් අපිට මේක පටලවල දීලා තියෙන්නේ. අපි මේකට පැටලෙන්න නරකයි. අපි මේක පිළිවෙල ලියාගමු. මේ D දීලා B අහලා අනිත් පැත්තට අහලා තියෙනවා. හරි? මේ බලන්න. A B C D. D දීලා තියෙන්නේ දීමෙන්. දැන් අපිට පුළුවන් නේ. කලින් බැරි වුණාට දැන් පුළුවන්. 1.3යි 1.2යි. හරි? මොකද කරන්නේ? දීමේ සංඛ්‍යාවක් අපිට කරගන්න ඕනේ මොකද්ද? දශමයේ සංඛ්‍යාවකට. හරි? උඩින් ලිව්වා ස්ථානීය අගය. මැජික් නම්බරේ. ලියමු. 1යි 2යි 4යි 8යි 16යි 32යි 64යි. හරි. දැන් මොකද කරන්නේ? බින්දු ටික කැපුවා. කපමු. 32 කැපෙනවා. 16 කැපෙනවා. 8 කැපෙනවා. 2 කැපෙනවා. 1 කැපෙනවා. 64යි 4යි 68යි. D කියන්නේ දරුවෝ 68. එහෙනම් C කියන්නේ කීයද? මේකෙන් එකක් අඩු කරන්න ඕන. ඔයාලට මතකයි. 67. B කියන්නේ 66. A කියන්නේ 65. ඒ කියන්නේ දරුවෝ මේ A කියන අගය 65 ලෙස තමයි සංඛ්‍යාවක් ඉදිරියේ තියෙන. පරිගණකයේ ඔක්කොම තියෙන 1.0 විතරයිනේ. වෙන මොකක්වත් නැහැ. ඒතර මේ 65 කියන අගය දීමේ වෙලා තමයි මොනවා වෙන්නේ? පරිගණකයේ ගබඩා වෙන්නේ. හරිද? දැන් අපිට හොයන්න තියෙන්නේ ASCII කේතේ දීලා තියෙන අපි හොයාගත්ත 68යි කියලා. ඒක නෙමෙයි හොයන්න තියෙන්නේ. B වල අගය හොයන්න තියෙන්නේ. 66 දීමේ සංඛ්‍යාව මොකද්ද කියලා අහන්නේ. හරි? 66 දීමේ සංඛ්‍යාව මොකද්ද කියලා අහන්න. අපි තව එකක් කරමු. දැන් 66 දීමේ කරන්න තියෙන්නේ. අපි දන්නවා ක්‍රමේ. මොකද්ද? ස්ථානීය අගය ලිව්වා. මැජික් නම්බර් එක. ලියමු. 1 2 4 8 16 32 64. හරි? 64 යටින් එකක් දැම්මා. තව කීයක් මදිද? දෙකක් මදි. 64යි 2යි 66යි. ඉතුරු ඒවා බින්දු. 32 යටින් බින්දුවයි 16 යටින් බින්දුවයි 8 යටින් බින්දුවයි 4 යටින් බින්දුවයි 1 යටින් බින්දුවයි. හරි. ඔන්න දීමේ සංඛ්‍යාව ලිව්වා. අපි බලමු මේ උත්තරයක් තියෙනවද? 1.4යි 1.0යි. තියෙනවද? මේ තියෙන්නේ. තුන්වන පිළිතුර. පැහැදිලි නේද?
1.4යි 1.0යි. හරි? දැන් දරුවෝ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේකේ මතක තියාගන්න කැපිටල් A අකුර කියන්නේ 65යි. හරි මම මේ ලේසි ක්‍රමයක් කියන්නේ. හරිද? හැමතිස්සෙම මතක තියාගන්න විභාගෙදී කැපිටල් A 65යි. හරි? සිම්පල් A 97යි. නිකන් මතක තියාගෙන යන්න. ඒකට මැදින් ඇහුවට අවුලක් නැහැ. අපි දන්නවා A 65යි B 66යි C 67යි ඔහොම කියලා ටක් ගාලා අපිට හදා ගන්නට පුළුවන්. මොකද්ද? කැපිටල් A කියන්නේ 65යි. සිම්පල් A කියන්නේ ASCII වැලියු එකේදී කීයද? 97යි. ওই දෙක මතක නම් ඕන දෙයක් කරගත්ත හැකියි. දැන් පැහැදිලිද? හරි? එතකොට මේ දශමයේ දීමේ සංඛ්‍යාව ASCII කේත ක්‍රමයට දාලා ටිකක් අමාරුවේ දාලා තියෙනවා. දැන් අපි අමාරු වැටුනේ නැහැ. අපි කරගත්ත වැඩේ පිළිවෙලට ලියාගෙන ඒ පිළිවෙලෙන් මොනා කරගත්තද? අනිත් පැත්ත දාගත්තා. දැන් පැහැදිලිනේ? හරි. හොඳයි. අන්න තවත් එකක් දීලා. මේකට නම් අර වැඩේ කරත හැකි. ටක් ගාලා කරන්න බලන්න. මං කිව්වේ ලේසි වැඩක්. මොකද්ද? ඒ අනුලක්ෂයේ ASCII මොකද්ද කියලා බැලුවා. ඊට පස්සේ ඒක මේව කරා. මේ බලන්න. ඒ අනුලක්ෂයේ කීයද? දැන් අපි දන්නවත් එක්ක ඒවට කවන්න අපි හදමු. හරි? ඔන්න බලන්න. 1.3යි 4යි 5යි. මේ කීයද කියලා බලමු. කීයද? ටක් ගාලා හදමු. මැජික් නම්බර් එක කො ස්ථානියගේ ප්ලේස් වැලියු එක 1 2 4 8 16 32 64. ඔර පැහැදිලිද? බින්දු තියෙනවා අයින් කරමු. 64යි 1යි කීයද? 65යි. ඔන්න ඒ වල වැලියු එක අපි හොයාගත්තා 65යි කියලා. ඒහි අනුලක්ෂය 1.5යි 1 ලෙස නිරූපණය වේ නම් C අනුලක්ෂය සඳහා ASCII කේතය වන්නේ. අපෙන් ඒ නෙමෙයි අහන්නේ. ඒ වලින් හොයාගත්ත ඒ 65යි කියලා. අපි දන්නවා දැන්. අපිට පාඩම්. ඒ වුණාට අපි බලමු හදලත් බැලුවා 65යි. එතකොට B කීයද? B 66යි. C කීයද? C 67යි. 67ට අදාළ දීමේ සංඛ්‍යාව මොකද්ද කියලා අහන්න. 67ට අදාළ දීමේ සංඛ්‍යාව. මේ බලන්න. ඉක්මනට කරමු. 1 2 4 8 16 32 64. හරි. 64 යටින් මොකද කරන්නේ? එකක් දාගමු. තව කීයක් මදිද? 3ක් මදි. කො 3ක් නැහැනේ. 3 කියලා සංඛ්‍යාවක් නැහැනේ. හරි 3 හදාගමු. 2යි 1යි 3යි 64යි 2යි 66යි 66යි 1යි 67යි. හරි නේද? ඉතුරු ඒවා බින්දු. බලන්න කොච්චර පහසුද කියලා. 1.4යි 1 ඒවා 2යි. 1.4යි 1 ඒවා 2යි. කොහොම? ඉතින් හරි නේද? right. යමු ඊළඟ ප්‍රශ්නෙට. පරිගණකයේ දත්ත ආචයනය සඳහා පහත කුමන ආකාරයේ භාවිතා වේද? ඉතා පහසු ප්‍රශ්නයක්. මම ඊට පෙරත් ඔබට පැවසුවා පරිගණකයේ තියෙන්නේ දරුවනේ 1 සහ බිඳුව පමණයි. මේ විද්‍යුතයේ තියෙනවා නම් 1යි, විද්‍යුතයේ නොමැති නම් බිඳුවයි. එහෙම නැත්නම් අපි ගන්නවා high voltage 1යි, low voltage බිඳුවයි. ආංකිත ආකාරයට තියෙන. ආංකිත කියලා කියන්නේ 1 සහ බිඳුව ආකාරයටයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. හරි? ඉතින් මේ පරිගණකයේ දත්ත ආචයනය වෙන්නේ
මේ දත්ත ගබඩාව වෙන්නේ පින්තූර, අකුරු, වීඩියෝස් ඒ ඔක්කොම කම්පියුටරේ තියෙන්නේ මොන විදිහටද? මේ දීමේ ආකාරයට අපි කියනවා මොනවාද? බයිනරි විදිහට. පැහැදිලි? හොඳයි. පහත දැක්කන BCD බයිනරි කෝඩ් ඩෙසිමල් නිරූපණය වලින් විශාලම සංඛ්‍යාව කුමක්ද? ඔබට මතකද BCD කිය? මේ පරිගණකයේ දත්ත නිරූපණය කරපු එක විදිහක්. අතීතයේ මුල් කාලයේදී නිරූපණය කරේ BCD යුගයේ. මේ එක සංඛ්‍යාවක් නිරූපණය කරන්න දරුවෝ බිටු කීයක් පාවිච්චි කරාද? 4ක් පාවිච්චි කරා. මොනවාද මේකේ තිබ්බ සංඛ්‍යා? 0 1 2 3 4 5 6 7 8 තව එකක් ආවා. 9 හරි. BCD වල භාවිතා කරා එක සංඛ්‍යාවක් පෙන්වන්න බිටු කීයද? 4ක්. දැන් බිංදුව නම් පෙන්නුවේ BCD යගේ ඈ. ඉතින් BCD වැලියු එක. බිංදුව නම් පෙන්නුවේ බිංදු කීයකින්ද? 4කින්. දැන් මේක ලියන්නත් මම කෙටි ක්‍රමයක් කියලා දෙන්නද? මේ බලන්න. අපිට ගන්න පුළුවන් අපේ මැජික් නම්බර් එක ප්ලේස් වැලියු එක මෙතන උඩින් ලියාගත්තා නම් ටක් ගාලා හදත හැකි. මේ බලන්න. එක නම් 1 2 4 8 ප්ලේස් වැලියු ටික දාගත්තා. හරිද? දැන් ලියමු. දැන් ලියත හැකි. දැන් ටක් ගාලා ලියන්න පුළුවන්. මේ බලන්න. එක නම් 1 යටින් එකක් දාගත්තා මේ. මේක ඔබට වැදගත් ඉදිරියේදී. ඒකයි මම මේක ලියන්නේ. දෙක නම් මේ 2 යටින් එකක් දාගත්තා. ඉතුරු ඒවා බිංදු. 3 නම් 2 1 3 මේ. 2 1 3. 4 තියෙනවනේ මේ ලේසි 4. 5 කියලා ගයක් නැහැ. 5 අපි හදා ගන්නට ඕන. මේ බලන්න. 4යි 1යි 5යි. ඉස්සරහට බිංදුවක් දාගන්න. ඉස්සරහට බිංදුව දැම්මම ප්‍රශ්නයක් නැහැ. 6 නම් මොකද්ද? 4යි 2යි 6යි. 7 නම් 7 කියලා කියන්නේ නැහැ. 4යි 2යි 6යි 1යි 7යි. 8 නම් මේ තියෙන 8. 8 යටින් එකක් දැම්ම ඉතුරු ඒවා. 9 නම් අමිති 8යි 1යි 9යි. ඉතුරු ඒවා බිංදු. ඔච්චරයි BCD වල තිබ්බේ. දැන් බලන්න පුළුවන්. එතකොට 10 නෑනේ. 10 කොහොමද සටහන් කරේ? 10 සටහන් කරේ දරුවනේ මේ 1යි 9යි. 1යි බිංදුවයි. 1යි බිංදුවයි එකතු කරලා තමයි 10 එකතු කරගත්තේ. හරි. එතකොට 10 කියලා සංඛ්‍යාවක් නෑ. 1යි බිංදුවයි. එතකොට අපිට 10 ඕන නම් අපි 10 කියලා හිතමු. 10 කියන සංඛ්‍යාව ඒ කාලේ පරිගණකයේ ගබඩා වුණේ 1 කියලා කියන්නේ මොකද්ද? 0.3යි 1යි. ඒ එතනින් රෙප්‍රසන්ට් කරේ 1. බිංදුව කියලා කියන්නේ මේ බිංදුව කියලා කියන්නේ බිංදු 4යි. මම චුට්ටක් ඈඩ් කරලා ඉවර ඔබට පැහැදිලි වන්නට. එතකොට මේ BCD ක්‍රමේදී 10 ගබඩා වුණේ ඔන්න ඔය විදිහට. දැන් ඔබට පැහැදිලිද? අපි හිතමු 35 නිකන් බලමු. 35 කොහොමද BCD අගයක් විදිහට තියෙන්නේ? 35. 3 කියන්නේ මේ තියෙන්නේ. බිංදු 2යි 1 2යි. 5 කියන්නේ මේ ස්පේස් එකක් තිබ්බේ නෑ එකට තියෙන්න ඕනේ. මම ඕන දැන් ලියනවා එකටම. බිංදුවයි 1යි බිංදුවයි 1යි. ඔබට පැහැදිලිද? හිස්තැනක් තියෙන්නේ නෑ. ඒකට ඒ කාලේ පරිගණකයේ 35 ගබඩා වුණේ ඔන්න ඔය විදිහට. BCD අගයක් විදිහට. සංඛ්‍යා දෙක ගබඩා වුණේ ඔහොම. හරි. පැහැදිලි? ඒකට
තව සංඛ්‍යාවක් ආවොත් තව බිටු ගාණක් යනවා. දැන් මේ දීලා තියෙන අගයන් වලින් අපි හොයාගන්න ඕනේ මේකේ වැඩිම අගේ නේද අපෙන් අහන්නේ විශාලම සංඛ්‍යාව. ඔව්. දැන් මෙතනින් අපි බෙදාගමු. 0.2යි 1යි බිඳුවයි. මේ වාර 0.2යි 1යි බිඳුවයි. කියන්නේ කීයද? 2. 1.3යි කියන්නේ කීයද? 1.3යි කියන්නේ කීයද? 8. ඔබට මේක හිතින් හදන්නත් පුළුවන්. හොඳට පුහුණු වෙන්න ඕන. මේ බලන්න. 1.2යි 1. 1.2යි 1 කියන්නේ 9. 1.3යි කියන්නේ 8. ආයෙ මෙතනින් බෙදමු. බිඳුවයි 1.2යි බිඳුවයි කියන්නේ බිඳුවයි 1.2යි බිඳුවයි කියන්නේ 6. බිඳුවයි 1යි බිඳුවයි 1යි කියන්නේ 5. මේකත් බෙදමු. බිඳුවයි 1.3යි කියන්නේ 7. 1.2යි බිඳුවයි කියන්නේ 6. ඒතර මේ තියෙන ළමයි 82 BCD අගයක් විදියට, මේ තියෙන්නේ 89, මේ තියෙන්නේ 56, මේ තියෙන්නේ 67. දැන් මේකේ විශාල අගය මොකද්ද? ඔව්. උත්තරේ පිළිතුර 2. දැන් BCD අගයක් ලෙස ඔබට අගයක් දීලා මෙහි අගය කුමක්ද කියලා අහුවොත් හැමතිස්සෙම දකුණු පැත්තේ ඉඳන් බිටු 4 බෙදන්න. බෙදලා ඒ එන අගයට තියෙන දශමයේ අගය බලන්න. දැන් මේ අගය ඔබට මතක නැත්තම් හරි. දැන් මේ වගුව මතක තියාගන්නට අවශ්‍ය නැහැ. හරි. මෙහෙම කරන්න. හිතන්න මේ අගය ඔබට මතක නැහැ. ටක් ගාලා ගන්නවා අපේ මැජික් නම්බරේ. ස්ථානීය අගය. මොකද්ද? 1 2 4 8. බිංදු ටික කැපුවා. 8 1යි 9. හරි. හරි. ඒතකොට මේ විදිහට ඔකට ටක් ගාලා උත්තරේ ඒ වෙලෙම අදා ගන්න පුළුවන්. කටුකොලයක් ගත්තා ලිව්වා. උඩින් දාගත්තා ස්ථානීයගේ පොසිෂන් වැලියු ටික, ප්ලේස් වැලියු ටික දාගත්තා හැදුවා. පැහැදිලි? හොඳයි. දැන් අපිට මේක කරන්න පුළුවන්. දැන් මම ක්‍රමයේ කියලා දුන්නා. කීයද බෙදාවෙන් කරන්නේ? 4 4. හැබැයි මේකේ අහන්නේ ප්‍රශ්නේ වෙනස්. පහත දැක්වෙන BCD නිරූපණය වලින් කුඩාම සංඛ්‍යාව කුමක්ද කියලා යහන්නේ. අර කියව විශාලම සංඛ්‍යාව. මේක යහන්නේ කුඩාම සංඛ්‍යාව. ඉතින් අපි අගයන් ටික හොයා ගන්න වෙනවා නේද? ඔව්. හරි. මෙන්න මෙතනින් බෙදමු. හරි. දැන් හරි. මේ බලන්න. 0.2යි 1.2යි. මේ තියෙන්නේ උඩින් ඔයා දාගන්න 1 2 4 8. මේ තියෙන්නේ 3. හරි. දැන් මං වගේ ටක් ගාලා හදන්න පුළුවන් වෙන්න ඕනේ ඔබට. මට දැන් මේක දැක්ක ගමන් මේ සංඛ්‍යාව කියන්න පුළුවන්. ඔබත් මගේ මට්ටමට එන්නට ඕනේ. හරි. PCD අගේ දැක්කාම තාරකසව මතක් වෙයි. හරි. 1.3යි කියලා කියන්නේ කීයද? 8යි. 1 2 4 8. මේක බෙදමු. 4 4 බෙදමු. මෙන්න මෙතනින් බෙදුවා. 0.1 කියන්නේ 7යි. 1.2 1 කියන්නේ 8යි 1යි 9යි. මේ තියෙන්නේ 97. මේකත් 4ට බෙදමු. මෙන්න මෙතනින් බෙදෙන්නේ නේද? ඔව්. 1 2. මේ තියෙන්නේ 2. 1 2 4. මේ තියෙන්නේ 4. බලන්න කොච්චර පහසුද කියලා. මේකත් බෙදමු. හරි. 1.2යි 2යි 1යි මේ උඩින් හිතින් දාගන්න හිතින් මං වගේ හිතින් දාගන්න 1 2 2යි 1යි 3යි. මේක දාමු 1 2 4 8 8යි 1යි කීයද? 9යි. දැන්
මේ කුඩාමගේ නහන් බලන්න ඔබට පිළිතුර මොකක්ද අංක 3ද එහෙනම් ඔබ නිවැරදි එහෙනම් ඔබ මෙය නිවැරදිව අවබෝධ කරගෙන තියෙනවා ඊළඟට තියෙනවා අෂ්ටමයට තුල්‍ය වන දශමය සංඛ්‍යාව කුමක්ද අෂ්ටමය සංඛ්‍යාවට තුල්‍ය සමාන දශමය සංඛ්‍යාව මොකක්ද කියලා අහනවා කොහොමද මේක හදන්නේ 24 තියෙන්නේ ඔක්ටල් අෂ්ටමයෙන් කන්වර්ට් වෙන්න ඕනේ දශමයේ ඩෙසිමල් වලට මේක ඉස්සෙල්ලාම ඔබ මෙහි ස්ථානීය අගය දාගන්න ඕන කොහෙන්ද දාගන්නේ උඩින් දාගත්ත 8 බිඳුවෙනි බලය 8 පළවෙනි බලය ඒක දාගත්තාම අපිට වරදින්නේ ඔන්න ඒකෙත් අගය දාගන්න 8 බිඳුවෙනි බලය කියන්නේ ඕනම එකක බිඳුවෙනි බලය 1යි 8 පළවෙනි බලය කියන්නේ 8යි හරි හරි ප්ලේස් වැලියු එක මේකෙන් සංඛ්‍යාව වැඩි වෙන්න ඕන ගහගත්තා මෙහෙම ඊතලයක් මේ ක්‍රමයම අනුගමනය කරන්න මොකද එකතු කිරීම වලදී ඔබට වරදින්නේ මේ ක්‍රමය අනුගමනය කරා එක්වරක් 4 එක්වරක් 4 ඊට පස්සේ මෙතන 8යිනේ 8 වරක් 2 මේ බලන්න එක්වරක් 4 4යි 8 වරක් 2 16යි ඊට එකතු කරන්න මෙහෙම පල්ලෙහාට මේ නැත්තම් ඔබ එකතු කිරීමේදී වරද්ද ගන්නවා මේ මෙහෙම ලිව්වහම මේ අතරනේ එකතු වෙන්නේ වරදින්න තියෙන සම්භාවිතාවය අඩුයි 16 4යි 20යි පිළිතුර 3 ඔබට පැහැදිලි හොඳයි අපි තව එකක් බලමු 35 අෂ්ටම සංඛ්‍යාව තියෙන්නේ මේකට තුල්‍ය දශමය සංඛ්‍යාව හොඳයි දරුවනි ඔබ මේ ගාන හදලා පිළිතුර සටහන් කරගන්න අපි මිනිත්තු 5ක පුංචි විවේකයකට යමු වෙමු මිනිත්තු 5ක පුංචි විවේකයක් ලබා දෙනවා ඔබ මේ ගාන හදලා පිළිතුර රැගෙන මිනිත්තු 5කින් නැවත අපිත් එක්ක සම්බන්ධ වන්න ඇසක ව්‍යුහය පරීක්ෂා කරන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. හරි පුතාලා. දැන් ඔන්න ඔයගලන්ට පේනව නේද මේ තියෙන්නේ ඇසක ආකෘතියක්. ඒ කියන්නේ ව්‍යුහය නේද පරීක්ෂා කරන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. පුතාලට පේනවද මේ ඇස මේ ගෝලාකාරයි නේද? මෙහෙම රවුමක් හැඩයට නේ තියෙන්නේ. නේද? ගෝලාකාර ව්‍යුහයක් තමයි මේ ඇහැ. මේ හිස් කබල ඉඳන් හිස් කබලේ සම්පූර්ණ මේ කොටස ගත්තම මෙහෙම අක්ෂි කූපය ඇතුලේ තමයි ගිලිලා තියෙන්නේ මේ ඇහැ. ඒක නිසා මේක අර ගෝලාකාරව තමයි තියෙන්නේ. ඒතර මේ ඇහැ සම්බන්ධ වෙලා තියෙන්නේ පුතේ දැන් මේ ඇහැ අපේ අක්ෂි කූපයට සම්බන්ධ වෙන්න ඕනේනේ. එතකොටනේ ඇහැ ඒකේ රැඳිලා තියෙන්නේ. ඒතර මේ කුහරය තුලට මේක ගිලිලා මේ පේශී වලින් තමයි මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ පේනවනේද ඇහි පේශී පුතාලට පේනවද ඔය? මේ හැම පැත්තෙම බලා ගන්න පුළුවන්. මේ පැත්තෙනුත් තියෙනවා ඇහි පේශී. පේනව නේද ඔය? මේ පේශී වලින් තමයි මේ ඇහැ හැමතැනටම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර අපි කොහේ හරි පැත්තක් බලනවා නම් අපි හිතමු දැන් මම මෙහෙම ඉඳලා මේ පැත්ත බලනකොට මේ පැත්තේ පේශී මේ විදිහට ඇදෙනවා, ඉහිල් වෙනවා. මේ පැත්තේ පේශී ඇකිලෙනවා, සංකෝචනය වෙනවා. ආයි මේ පැත්ත බලනකොට ඒකේම උඩට යටට නේද? අපි විවිධ දිශාවන් වලට මේ ඇහැ හරවනකොට මේ පේශී තමයි පුතේ සංකෝචනය වෙලා, ඉහිල් වෙලා ඒ අපිට ඇහැ හරවන්න උදව් කරන්නේ.
විහාර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් DP Education හරහා නොමිලේ ගෙනෙන ත්‍රයිමාසික පුනරීක්ෂණ පාඨමාලාව DS සේනානායක විද්‍යාලයේ ප්‍රවීණාචාර්ය මංජුල මහේන්ද්‍ර මහතා හා සුජීව වරුලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් අගෝස්තු 9 වෙනිදා සිට සෑම දිනකම සවස 6:30 සිට 7:30 දක්වා YouTube live තාක්ෂණය ඔස්සේ DP Education ගණිතය නාලිකාවෙන් සඳුදා සිංහල අඟහරුවාදා සහ බදාදා පරිසරය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පසුගිය වසරවල විභාග ප්‍රශ්න හා නව ගැටලු විසඳීම සෙනසුරාදා සහ ඉරිදා ගණිතය ශිෂ්‍යත්ව විභාගයේ ජයගන්න ඔබත් DP Education සමග එක්වන්න Play Store, App Store හෝ Huawei App Gallery වෙත පිවිස DP Education app එක අදම ඩවුන්ලෝඩ් කරගෙන live class සමග සම්බන්ධ වන්න. 2021 සාමාන්‍ය පෙළ ඉලක්ක කරගනිමින් සාමාන්‍ය පෙළට සූදානම් වන ඔබ වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීණතම ගුරු මඩුල්ලක් සමග DP Education හරහා නොමිලේම ගෙනෙන විභාග අනුමාන ප්‍රශ්න සාකච්ඡාව දැන් සෑම සතියේ දිනකම රාත්‍රී 8 සිට 10 දක්වා ඉරිදා ගණිතය ඉෂාර මදුෂාන් සඳුදා සිංහල ප්‍රදීප් රණතුංගාරච්චි අඟහරුවාදා ඉතිහාසය සුජිත් ගමගේ බදාදා ව්‍යාපාර සහ ගිණුම් කරන අධ්‍යයනය චතුරංග අමරසූරිය බ්‍රහස්පතින්දා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය තාරක දුෂාන් සිකුරාදා ඉංග්ලිෂ් සුමින්ද දොඩංගොඩ සෙනසුරාදා විද්‍යාව අරෝෂ සමරතුංග සතියේ දින 7ට විෂයන් 7ක් සෑම දිනකම රාත්‍රී 8ට YouTube live තාක්ෂණය ඔස්සේ DP Education ගණිතය නාලිකාවෙන් DP Education YouTube වෙත පිවිසීමෙන් හෝ Play Store, App Store හෝ Huawei App Gallery වෙත පිවිස DP Education app එක අදම ඩවුන්ලෝඩ් කරගෙන live classes සමග සම්බන්ධ වන්න. හොඳයි දරුවනි ඔබ නැවතත් DP Education අධ්‍යාපනික YouTube නාලිකාවත් සමග සම්බන්ධ වී සිටිනවා. මේ බලන්න ඔබ හැදුවද මෙහි පිළිතුර 35ට තුල්්‍ය දශමයේ සංඛ්‍යාව කුමක්ද? තියෙන්නේ මේක අෂ්ටමයෙන්. මේ බලන්න 35 දැන් ඔබ දන්නවා 8 බිඳුවෙනි බලය 1යි 8 පළවෙනි බලය කීයද? 8යි. ප්ලේස් වැලියු එක ස්ථානීය අගය මේ අපිට අග ගාලා හදමු ඉක්මනට හදන්නයි ඕනේ අපිට 1 වාරක් 5 8 වාරක් 3 1 වාරක් 5 5යි 8 වාරක් 3 24යි 24යි 5යි 29 තිබ්බේ අෂ්ටමයෙන් අපි පරිවර්තනය කරා දශමයට 29 ලෙස පිළිතුර ලැබිලා තියෙනවා. පිළිතුර අංක 4. හොඳයි. යන දීමේ සංඛ්‍යාවට තුල්‍ය අෂ්ටමයේ සංඛ්‍යාව. දීමේ සංඛ්‍යාව පරිවර්තනය කරන්න ඕන අෂ්ටමයේ සංඛ්‍යාවට. කොහොමද දීමේ සංඛ්‍යාව අෂ්ටමයේ සංඛ්‍යාවට පරිවර්තනය කරන්නේ? අෂ්ටමයේ සංඛ්‍යාවේ දරුවනේ බිඳුවේ සිට 7 දක්වා සංඛ්‍යා ටිකයි තියෙන්නේ. පිටක් ගාලා ලියමු. බිඳුවේ සිට 7 දක්වා සංඛ්‍යා ටික තමයි තියෙන්නේ. මේ බලන්න. බිඳුව 1 2 3 4 5 6 7 මෙහි දීමේ අගයන් මොනවද කියලා බැලුවොත් අපිට අර ස්ථානීය අගය මතක නම් ටක් ගාලා හදා ගන්න පුළුවන්. මොකක්ද ස්ථානීය අගය? අපේ මැජික් නම්බර් එක 1 2 4 බිට 3කින් තමයි අපි
මේ අෂ්ටමය සංඛ්‍යාව නිරූපණය කරන්නේ මයකට හේතුව කියන්නම්. බින්දුව කියලා කියන්නේ දරුවෝ බින්දු 3යි. එක කියලා කියන්නේ එක යටින් එකක් දාගත්ත ඉතුරු ඒවා බින්දු. දෙක කියන්නේ දෙක යටින් එකක් දාගත්ත ඉතුරු ඒවා බින්දු. තුන කියන්නේ 2යි 1යි 3යි. හතර කියන්නේ හතර යටින් එකක් දාගත්ත බින්දු. පහ කියන්නේ 4යි 1යි 5යි. දැන් ඔබට පුළුවන්. 6 කියන්නේ 4යි 2යි 6යි. 7 කියන්නේ 4යි 2යි 6යි 1යි 7යි. 7 කියන්නේ එකේවා 3ක්. ඉතින් අෂ්ටමේ සංඛ්‍යාවේ උපරිමාගය 7යි. 7 පෙන්වන්නට බිටු 3ක් යනවා. ඒක නිසා මේ අෂ්ටමේ සංඛ්‍යාව නිරූපණය කරන්න උපරිම බිටු 3ක් යන නිසා දීමේ සංඛ්‍යාවක් අෂ්ටමය කරද්දී අපි බිටු 3 තමයි වෙන් කරන්නට ඕනේ. මේ බලන්න. එකේ ඒවා 2යි බින්දු 2යි එකේ ඒවා 2යි බින්දුවයි 1යි බින්දුවයි. හරිනේ? ඔබගේ දකුණු පැත්තේ ඉඳන් වෙන් කරන්න බිටු කීයද? 3 මේ වෙන් කරා 3 වෙන් කරා 3 වෙන් කරා 3. දැන් මෙන්න මේ අගය මොකක්ද කියලා බලාගන්න තමයි මේ වගුව අවශ්‍ය වන්නේ. මේ වගුව කටපාඩම් කරන්න ඕනේද? නෑ. මේ බලන්න මම කෙටි ක්‍රමය කියලා දෙන්නම්. උඩින් දාන්න 1 2 4. ස්ථානීය අගයන් ටික අපේ මැජික් නම්බරේ. මේ තියෙන්නේ 2. උඩින් දාන්න 1 2 4. 2යි 1යි 3. මේ තියෙන්නේ 3. උඩින් දාන්න 1 2 4. මේක ඔබට හිතින් දාන්නත් පුළුවන්. ටිකක් පුහුණු වෙනකන් ලිව්වට කමක් නැහැ. මේ බලන්න 4යි 2යි 6යි. එතකොට 632යි කී පාදයටද? අෂ්ටමේ පාදයට. 8. එතකොට දීමේ සංඛ්‍යාවක් අෂ්ටමය කරද්දී දකුණු පස ඉඳන් බෙදන්න කීයද? 3 3. 3 3 බෙදුවා අගයන් ටික දැම්මා. දැන් බලන්න පිළිතුර ලැබිලා තියෙනවා 632යි. 632යි. හොඳයි. මීළඟට ඔබට පුළුවන් දැන් හදන්න. මම පොඩි වෙලාවක් දෙන්නම්. ටක් ගාලා හදමු. එතකොට දීමේ සංඛ්‍යාව ලිව්වා. දකුණු පැත්තේ ඉඳන් මොනා කරාද? බෙදුවා. මේ බලන්න. ඉක්මනට හදමු. හදලා පිළිතුර දාන්න. මොකද්ද පිළිතුර ආවේ? දැන් හදලා ඉවර වෙන්න ඕනේ. කොයි පැත්තේ ඉඳන්ද බෙදන්නේ? දකුණු අත පැත්තේ ඉඳන් බෙදන්නේ. මේ තියෙන්නේ මොන සංඛ්‍යාවක්ද? දීමේ සංඛ්‍යාවක්. අපගේ දකුණු පැත්තේ ඉඳන් බෙදන්න කීයද? 3 3. ඇයි 3 3 බෙදන්නේ? අෂ්ටමේ උපරිම තියෙන්නේ 7යි. 7 පෙන්නන්නට බිටු 3ක් යනවා. දැන් වගුව අවශ්‍යද? නෑ අපිට වගුව ඕනේ නෑ. මේ බලන්න. හරි. දැන් මේකේ ස්ථානීය අගයන් ටික ඉහළින් දාගන්න. මොකද්ද? 1 2 4. මේකට දාන්න 1 2 4. මේකට දාන්න 1 2 4. මේ තියෙන්නේ කීයද? 1 4යි 2යි 6යි 6යි 1යි 7යි. මේ තියෙන්නේ කීයද? 4. 471යි කී පාදයටද? 8 පාදයට. පිළිතුර 4. දැන් පුළුවන් නේද? ඉතා පහසුයි. ඉතින් මෙය ඔබගේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඇවිල්ලා තියෙනවා. එතකොට ටක් කාලා ලිව්වා
දකුණු අත පැත්තේ ඉඳන් 3 3 වෙන් කරා සංඛ්‍යාව ලිව්වා. පහසුයි නේද? හොඳයි. තුල්‍ය ෂඩ්දශමයේ සංඛ්‍යාව වන්නේ. හොඳයි දරුවෝ. ෂඩ්දශමය කියලා කියන්නේ 16 පාදෙනේ. මේකේ 16ක් තියෙනවා. මේක පොඩක් විශේෂිතයි. මොනවාද? මේක විශේෂිත අගයක් තියෙනවා. මොනවද තියෙන්නේ? මෙවන් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 මේ දරුවනේ 16 පාදයට එද්දී හෙක්සාඩෙසිමල් වලට එද්දී 10 කියලා අගයක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ A. ඔබ දන්නවා. 11 වෙනුවට තියෙන්නේ B. 12 වෙනුවට තියෙන්නේ C. 13 වෙනුවට තියෙන්නේ D. 14 වෙනුවට තියෙන්නේ E. 15 වෙනුවට තියෙන්නේ F. E. හරි. එතකොට මේ 16 පාදයේ අගයන් පෙන්වන්නට බිටු 4ක් අවශ්‍යයි. ඒට හේතුව තමයි 15 පෙන්වන්න වැඩිම ගණන යන්නේ බිටු 4ක්. මේ බලන්න. එතකොට අපිට ස්ථානීය අගයන් ටික ලිව්වා නම් ටට්ටක් ගාලා කරන්න පුළුවන්. මොනවාද? 1 2 4 8. ටක් ගාලා ලියමු. 1 කියන්නේ 1නේ. ඉතුරු ඒවාට බිංදුව. දැන් ඔබට පුළුවන්. 2 කියන්නේ 2 යටින් එකක් දාගත්ත ඉතුරු ඒවා බිංදුව. 3 කියන්නේ 2 1 3යි. 4 මේ තියෙන 4. 4 යටින් එකක් දාගත්ත ඉතුරු බිංදුව. 5 5 කියලා එකක් නැහැ. 4යි 1යි 5යි. 6 කියලා එකකුත් නැහැ. හදන්න වෙනවා. හදමු. 4යි 2යි 4යි 2යි 6යි. 7 4යි 2යි 6යි 1යි 7යි. 8 ඉතින් 8 යටින් එකක් දාගත්ත ඉතුරු ඒවා බිංදුව. 10 8යි 2යි 10යි. 8යි 2යි 10යි. 11 8යි 2යි 10යි 1යි 11යි. 12 8යි 4යි 12යි. 8යි 4යි 12යි. 13 8යි 4යි 12යි මෙතන 1යි 13. 14 8යි 4යි 12යි 2යි 14යි. 15 8යි 4යි 12යි 12යි 2යි 14යි 1යි 15යි. පැහැදිලිද? එතකොට A කියලා කියන්නේ 10 ඒක මතක තියාගන්න වෙනවා. B කියන්නේ 11, C කියන්නේ 12, D කියන්නේ 13, E කියන්නේ 14, F කියන්නේ 15. පැහැදිලිද? right. එතකොට මේ 16 පාදේ අපිට දීලා තියෙනවා අපි පළවෙනි එක හදමු 1.3යි 1.2යි 1 තියෙන්නේ දීමේ සංඛ්‍යාවක් විදිහට තියෙනවා. මේක අපි කරන්න ඕනේ 16 පාදෙට. කොහොමද කරන්නේ? ඔයාගේ දකුණු අත පැත්තේ ඉඳන් බෙදන්න කීයද? 4 4යි 4 4. 16 පාදයේ ෂඩ්දශමයේ සංඛ්‍යාවක උපරිම අගය 15යි. 15ට පිටු 4ක් යනවා. එහෙනම් 4 4 තමයි අපිට වෙන් කරන්නට වෙන්නේ. දැන් මේ තියෙන්නේ කීයද කියලා බලා ගන්න තමයි මේක අවශ්‍ය වන්නේ. හැබැයි අපිට ඕනෙත් නෑ නේද? ඔව්. අපි මේක ඒ විදිහට කරමු. කොහොමද? අපිට ස්ථානීය අගයන් ටික මැජික් නම්බරේ දාලා ගන්නත් පුළුවන්. හරි? අපි දැනට මේකෙන් බලලා කරමු. 1.2යි 1. 1.2යි 1 කියලා කියන්නේ 9. එතන තියෙනවා 9.
1.3 කියලා කියන්නේ 8. 89යි 16 පාදයට. හොඳයි. අපි යමු ඊළඟ එකට. ඔන්න තවත් සංඛ්‍යාවක් දීලා ඒකට තුල්්‍ය ෂඩ් දශමයේ සංඛ්‍යාව වන්නේ මොකක්ද කියලා අහලා. හදමුද? මේ බලන්න. එකේ ඒවා 4යි 0යි 1යි 0යි එකේ ඒවා 3යි 0යි. හරි. දැන් බලන්න. මොකද කරන්න ඕනේ? දකුණු පැත්තේ ඉඳන් වෙන් කරන්න කීය කීයද? 4 4. මේ තියෙන 4ක්. බෙදුවා. මෙතන එකේ ඒවා 5යි. මම එකක් අඩු එල්ලලා තියන්නේ. ඔව්. එකේ ඒවා 5යි 0යි 1යි 0යි එකේ ඒවා 3යි 0යි. හරි. මේ බලන්න. දැන් මේ අගේ බලා ගන්න තමයි අර වගුව අවශ්‍ය වන්නේ. අපිට වගුව ඕනේ නැහැ නේ. අපි දන්නවා මැජික් නම්බර්. ප්ලේස් වැලියු එක කෝ දාමු. 1 2 4 8. එකතු කරමු. 8යි 4යි 12යි 12යි 2යි 14යි. ඔව් 14 ලියන්න එපා. හරි 14 ලියමුකෝ. කවන්නේ. 14 ලිව්වා. හැබැයි 14 කියලා එකක් නැහැ. A කියන්නේ ඔබට මතකයි 10යි. B කියන්නේ 11යි. C කියන්නේ 12යි. D කියන්නේ 13යි. E කියන්නේ 14යි. F කියන්නේ 15යි. මතකයි නේද? දැන් 14 කියන්නේ කීයද? 14 කියන්නේ E. හරි. මේක ලියමු. 1 2 4 8. 8යි 2යි 10යි. හරි. 10 කියලා එකකුත් නෑ 16 පාදේ. 10 කියන්නේ ඔබට පේනවා. 10 කියන්නේ කීයද? එකේ ඒවා 4ක්. එකේ ඒවා 4ක් කියන්නේ ළමයි කීයද? 15යි. අපි ඒවට බලමු. 1 2 4 8 එක මතක තියාගන්න. එකේ ඒවා 4ක් කියලා කියන්නේ 15. එකේ ඒවා 3ක් කියලා කියන්නේ 7. ලේසියිනේ ඒවා ටික. හරිද? මේ 1.0යි 1.0 කියන්නේ 10. පොඩි පොඩි දේවල්. ඒකට අග්ගල් දැක්ක ගමන් කියත හැකි. 10යි 10 කියන්නේ 10. 1.0 1.0 කියන්නේ 10. මේ දින්නේ 15. හරි? දැක්ක ගමන් කියත හැකි. මේ 8යි 4යි 12යි 12යි 2යි 14යි 1යි 15යි. ඔව් 15 කියලා එකකුත් නැහැ. 15 වෙනුවට තියෙන්නේ මොකද්ද? F. දැන් මේ සංඛ්‍යාවක් දැම්මේ ඔබට අවබෝධ වන්නට. එතකොට මෙහි අගය වන්නේ F A E. F A E. කී පාදෙට? 16 පාදෙට. බලන්න ඔබට ආපු පිළිතුරත් එක්ක මේක නිවැරදිද? හොඳයි. අපි යමු 20 වෙනි ප්‍රශ්නෙට. ෂඩ් දශමයේ සංඛ්‍යාවට තුල්‍ය වන දීමේ සංඛ්‍යාව අනිත් පැත්ත. දැන් කලින් දුන්නා දීමේ සංඛ්‍යාවට තුල්‍ය වෙන ෂඩ් දශමයේ සංඛ්‍යාව. දැන් අහනවා ෂඩ් දශමයේ සංඛ්‍යාවට තුල්‍ය වෙන දීමේ සංඛ්‍යාව කුමක්ද? හරි ලේසි. දැන් 89 නේ තියෙන අරකෙම අනිත් පැත්ත කරන්න තියෙන්නේ. ඔන්න පැත්තකින් ලියා ගන්න ඕනේ. අපේ මැජික් නම්බරේ මොකද්ද? ස්ථානීයගේ ප්ලේස් වැලියු එක මොකද්ද? 1 2 4 8. ඇයි 16 පාදේ පිටු 4යි යන්නේ. පිටු 4ට සංඛ්‍යා 4 ලියා ගත්තාම ඇති. දැන් මේක අදාළ වැලියු එක ලියන්න තියෙන්නේ. 9 කියන්නේ කීයද? 8 කියන්නේ කීයද? අපි හදමු.
මම දන්නවා ඔබලට හිතින් දාන්නත් පුළුවන්. දාන්න ඕනෙත් නෑ. දක්ෂ දරුවෝ ඉන්නේ. මේ බලන්න 8යි 1යි 9යි. ඉතුරුවා බින්දු. මේ තියෙන 9 1යි බින්දු 2යි 1යි. 8 මේ බලන්න 8 යටින් 8 තියෙනවනේ. එකක් දැම්ම ඉතුරු ඒවට බින්දු. මේ තියෙන්නේ 8. දැන් මොකද කරන්න තියෙන්නේ? මේ දෙන්න එකට එකතු කරන්න. මේ 1යි බින්දු 3යි 1යි බින්දු 2යි 1යි. මොනවාද තිබ්බේ? දීමේ. ඒ උත්තරයක් තියෙනවද? 1යි බින්දු 3යි 1යි බින්දු 2යි 1යි. හරිනේ? right. අපි යමු 20 වෙනි ප්‍රශ්නෙට. ෂඩ් දශමයේ සංඛ්‍යාවට තුල්‍ය වන දීමේ සංඛ්‍යාව කුමක්ද? මට කලින් ඔබ හදන්න. හදලා පිළිතුර දාන්න. BC දැන් ක්‍රමය දන්නෝ. හරි. BC තියෙන 16 පාදයට. පැත්තකින් ලියාගත්ත මොකද්ද? ස්ථානීයගේ ප්ලේස් වැලියු එක 1 2 4 8. C කියන්නේ කීයද? B කියන්නේ කීයද? B කියන්නේ A කියන්නේ 10යි, B කියන්නේ 11යි. හරි. එතකොට මේක 11 හොයන්න. C කියන්නේ 12යි. 12 හොයන්න. බලන්න ඔබ හෙව්වද කියලා. බලන්න. B කියන්නේ 11යි. මේ 8යි 2යි 10යි 1යි 11යි. හරි? මේ 1යි බිංදුවයි 1 ඒවා 2යි. C කියන්නේ 12යි. 12 හදමු. 12 හදන්න 8යි 4යි. 8යි 4යි 12යි ඉතුරු ඒවාට බිංදු. ඒ කියන්නේ 1 ඒවා 2යි බිංදු 2යි. මේ ටික ඔක්කොම එකට ලියන්න. 1යි බිංදුවයි 1යි 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 බිංදුවයි බිංදුවයි. තිබ්බේ 16 පාදයෙන් හැරෙව්වා 2 පාදයට. 16න් 2ට හැරෙව්වා. ඒ උත්තරයක් හම්බුණාද? 1යි බිංදුවයි 1 ඒවා 4යි බිංදු 2යි. 3 නේද? හරිනේ? දැන් ඒක හරි. හොඳයි. යමු 21 වන ප්‍රශ්නය. දශමයේ සංඛ්‍යාවට තුල්‍ය වන අෂ්ටක සංඛ්‍යාව. ඩෙසිමල් ටු ඔක්ටල්. 10 පාදයේ තියෙනවා 8 පාදයට හරවන්න. මේකදී මොකද කරන්න ඕනේ? 10 පාදයේ තියෙනවා 8 පාදයට හරවනවා නම් මතක තියාගන්න. 10 පාදයට තියෙනවා 2 පාදයට හරවනවා නම් 2කින් බෙදාගෙන යනවා. අපි ඒකට කෙටි ක්‍රමයකුත් ඉගෙන ගත්තා. 10 පාදේව 8 පාදයට හරවනවා 8න් බෙදාගෙන යනවා. 10 පාදේව 16 පාදයට හරවනවා. එහෙම නැත්නම් හෙක්සාඩෙසිමල් ෂඩ් දශමයට හරවනවා නම් 16න් බෙදාගෙන යනවා. ඔච්චරයි. දැන් මෙතන තියෙන දශමයේ සංඛ්‍යාව අෂ්ටමය කරන්න. 78 තියෙන 10 පාදෙන් හරවන්න ඕනේ මොකටද? අෂ්ටමයට. බෙදන්න 8න්. 78ට 8 වරක් 9යි. 8 වරක් 9 72යි නේද? 78න් 72ක් ගියාම ඉතුරුයි 6ක්. ඉතුරු වගේ පැත්තකින් ලියුවා. 9ට 8 ඒවා 9ට 8 ඒවා 1යි. 1 වරක් 8 8යි. 9න් 8ක් ගියාම ඉතුරුයි 1. 1ට 8 ඒවා නෑ බිංදුවයි බිංදුව වරක් 8 බිංදුවයි මේක එහෙම ඉතුරුයි. පල්ලෙහායි නම් උඩට ලියන්න. ඒතර පිළිතුර වන්නේ 1යි 1යි 6යි කී පාදයටද? 8 පාදයට. පිළිතුර 1. පැහැදිලි? හොඳයි. ඊළඟට 43 දශමයේ සංඛ්‍යාවට තුල්‍ය වන අෂ්ටක සංඛ්‍යාව කුමක්ද? ඔබ හදන්න. දැන් ඔබ ක්‍රමයේ දන්නවා.
43 තියෙන්නේ 10 පාදේ. දශමයෙන් තියෙන්නේ. හරවන්නලු අෂ්ටමයට. බෙදමු 8න්. 8 වරක් කීයද 43? 8 වරක් 5. 8 වරක් 5 40යි. 43න් 40ක් ගියාම ඉතුරුයි 3ක්. 5ට 8 ඒවා තියෙනවද? නෑ. බිංදුවයි. බිංදුව වරක් 8 බිංදුවයි. මේ 5 එහෙම ඉතුරු. පල්ලෙහා ඉඳන් උඩටයි ලියන්නේ. උත්තරේ 53යි 8 පාදයට. හරිද? right. ඊළඟට අපි යනවා දරුවනේ මේ සංඛ්‍යා පද්ධති පාඩමෙන් ඔබ තවත් අපහසුයි කියන අමාරුයි කියන තවත් පාඩමක්. මොකද්ද? මේ තාර්කික පරිපථ ලොජික් ගේට්. දැන් මේ ලොජික් ගේට් මේ කොටස කරන්න කලින් මම චුට්ටක් මතක් කිරීමක් කරන්න මේ පුනරීක්ෂණ පාඨමාලාවක් නිසා අපි චුට්ටක් මතක් කරගෙන ආපහු නැවත මෙතනට එමු. මූලික ద్వාර කීයක් තියෙනවද? මූලික ద్వාර 3යි. මොනවාද? මුලින්ම තියෙනවා මෙන්න මෙහෙම එක්කෙනෙක් ඉන්නවා. කවුද මේ? AND ගේට් එක. මෙතනින් A ගියොත් මෙතනින් B ගියොත් මෙතනට එළියට එන්නේ කවුද? A.B. එහෙම නැත්නම් අපි ඒක ප්‍රොනවුන්ස් කරනවා A and B. ඉතින් AND ගේට් එක. ඊළඟට තව ద్వාරයක් තියෙනවා දරුවනේ. මේ තියෙන්නේ O ගේට් එක. OR. O. එයාගේ සලකුණ වන්නේ A plus B. අපි මේක ප්‍රොනවුන්ස් කරනවා AOB ලෙස. AOB. ඊළඟට තවත් ద్వාරයක් තියෙනවා. A මේ පැත්තට ගියාම මොකද්ද වෙන්නේ? A අනුපූරකය. ඉන්වර්ස් එක. මේකට කියන මොන ගේට් එකද? not ගේට් එක. not ద్వාරය. ඒ කියන්නේ මේ A ගියොත් මෙහෙන් එන්නේ මොකද්ද? A bar. එහෙම නැත්නම් A dash. A bar. ඒවරන්න මූලික ద్వාර තුන. ඊට පස්සේ මේ ద్వාර ටික එකතු වෙලා හැදෙනව මොනවාද? සංයුක්ත තාර්කික ద్వාර. මේ බලන්න. දැන් මූලික ద్వාර තුන ඔබට මතක් වුණාද? and or not. මේ ద్వාර ටික එකතු වෙලා හැදෙනවා සංයුක්තයි කියලා කියන්නේ. එකතු වෙලා හැදෙනවා. මේ බලන්න. AND ගේට් එක ඉස්සරහට not එකක් හයි කරනවා. ඔන්න AND එක ඒක ඉස්සරහට හයි කරනවා not එක. එතකොට මෙතනින් A ගියොත් මෙතනින් B ගියොත් මෙතනට උත්තරේ මොකද්ද? A.B. ඒක not ගේට් එකක් කරා ගියාම A.B bar. දැන් මේක අපිට විභාගෙදී බොහෝ විට මේ විදිහට නෙමෙයි දෙන්නේ. මොන විදිහට දෙන්නේ? මෙන්න මෙහෙම දෙන්නේ. ඇයි? හුඟක් දරුවෝ අර ඉස්සරහා තියෙන කොටස පිළිබඳ අවධානය යොමු කරන්නේ. හුඟක් අය දැන් මේ not gate එකේ සලකුණ තමයි මෙතනින් පෙන්වුම් කරලා දෙන්නේ. මේ දෙන්නම සමානයි. මෙහාම තමයි මෙතන ඉන්නේ. දෙන්නම එකයි. දරුවා කලබලයට මේක දකින්නේ නැහැ. දකින්න නැතුව මේකේ පිළිතුර ලියනවා A.B A and B කියලා. වැරදි. එහෙනම් කල්පනාවෙන් බලන්න. ඒක පොඩියට තියෙන්නේ. හරි? ඒතර මෙතනින් A ගියොත් මෙතනින් B ගියොත් මෙතනට උත්තරේ මොකද්ද? A.B බාම තමයි.
මේ දෙන්නම සමානයි. තව ගේට් එකක් තියෙනවා. කවුද? A ඉන්නවා B ඉන්නවා. මේ බලන්න. O ගේට් එක ඉස්සරහට හයි කරනවා not ගේට් එක. මේනේ O. ඒතර මෙතන පිළිතුර වන්නේ මොකද්ද? A + B බා. මොකද මතකයි. මෙයත් ලියන්නට පුළුවන් තව විදිහකට. මොකද්ද? මෙයත් ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. A B O ගේට් එකක් කරහා දැම්මා. මෙන්න මෙතනින් පොඩි රවුමක් අඳිනවා. එතකොට මේ දෙන්නම සමානයි. A + B බා. දැන් පැහැදිලිද? මේ දෙන්නම සමානයි. දෙන්නගෙන් මෙන්නේ එකම පිළිතුර. පැහැදිලි? right. එතකොට මෙන්න මේ ටික තමයි මට මතක් කරන්නට අවශ්‍ය වුණේ මූලික වශයෙන්. අපි යමු ප්‍රශ්නෙට දැන්. මම හිතන්නේ ඔබට මතක් වෙන්නට ඇති. පහළ දැක්වෙන තාර්කික පරිපථයේ සටහන සලකන්න. හරි. මේ කවුද මේ? මේ දැක්ක ගමන් අපිට කියත හැකි. NAND not AND NAND ගේට් එක. එතකොට මෙහි XY ලෙස යනවා. මෙතනට දරු උත්තරේ මෙතනට උත්තරේ x.y. මෙතනට උත්තරේ එක not ගේට් එකක් කරා යනවා. x.y බා. දැන් මේ පිළිතුර එන තාර්කික පරිපථය මොකද්ද? අපිට දැක්ක ගමන් අඳුරන්නත් පුළුවන්. ඔව්. ඒකට අපි ගාන හදලා බලමු. පහසු ප්‍රශ්නයක්. මෙතන x.y අපිට එන්න ඕන x.y බා. මෙතන x + y බා. නෑනේ අපිට AND එක එන්න ඕන. මේ තින්නේ O එක. මේක බලමු. මෙතනින් x බා මෙතනින් y යනවා. එහෙනම් x බා + y. මේ තියෙන O ගේට් එකක් කර්ව් එකක් තියෙන. මේ දෙක පටලව ගන්න එපා. මේ වෙනස්. කර්ව් එක තියෙන එක නා O. කර්ව් එක නැති එක නා AND. දැන් මෙතන බලන්න. මෙතන x යනවා y යනවා. මෙතන මැදට උත්තරේ x.y. එක not ගේට් එකක් කරා ගියාම x.y පහන්න. ගැලපුණා නේද? දැන් මේක දැක්කහමත් අඳුරන්න පුළුවන්. AND ගේට් එක ඉස්සරහට not එකක් හයි කළා. ඉතින් ඒකම තමයි මේ තියෙන්නේ. AND ගේට් එක ඉස්සරහ මේ චූටි රවුමක් තියෙන්නේ. ඒකෙන් පෙන්눔 කරන්නේ මොකද්ද? not ద్వාරය. ඒ දෙකම සමානයි. ඔබට පැහැදිලිද? right. පියාමු ඊළඟ එකට. මේ පෙන්වා ඇති තර්කන පරිපථය සලකා බලන්න. මේකෙදි ටිකක් ළමයි කපටි වෙන්න ඕනේ. අපිට d සමානයි 0යි කියලා දීලා. a සමානයි 1යි කියලා දීලා. හරිද? දැන් නම් පාත සඳහන් කවරක් නෙවෙයිද? b බිඳුවයි. දැන් මේ එකින් එක දාලා බලන්නත් පුළුවන් අපිට. b බිඳුවයි නම් c බිඳුවයි. මම එකක් දාලා පෙන්නන්න. b බිඳුවයි නම් c බිඳුවයි නම් මෙතන හැමතිස්සෙම බිඳුව එන්න ඕන. බලමු අපි. ඔබ දන්නවා AND ගේට් එකේදී වෙන්නේ ಗುಣ කිරීම. එක් වරක් බිඳුව බිඳුවයි. බිඳුවේ අනුපූරකය අනිත් පැත්ත ඉන්වර්ස් එක. බිඳුවේ අනිත් පැත්ත 1යි. බිඳුවයි 1යි O ගේට් එකේදී මොකද වෙන්නේ ඔබට මතකද? එකතු කිරීම. බිඳුවයි 1යි එකතු කරාම 1යි. නෑ. හරියන්නේ නැහැ ඒක. ඇයි? අපිට එන්න ඕන බිඳුව. ඒක හරියන්නේ නැහැ. එතකොට අපිට එන්න ඕනේ බිඳුව.
එතකොට B සමානයි 0යි C සමානයි 1යි. B සමානයි 0යි C සමානයි 1යි. හරි. C සමානයි 1යි. එතකොට හැමතිස්සෙම වෙන්න ඕනේ බිංදුව. අපි බලමු වෙනවද කියලා. මම වෙන පාටක් භාවිතා කරන්නම්. 1යි බිංදුවයි වැඩි කරන්න. එක් වරක් බිංදුව බිංදුවයි එකේ අනිත් පැත්ත බිංදුවයි. හරි. බිංදුවයි බිංදුවයි එකතු කරාම බිංදුවයි. ඔන්න ආවා. හරි. ඒක ආවා. දැන් ඒක පිළිතුර දෙවෙනි පිළිතුර අපිට ආවා. මං ඊට වඩා පහසු ක්‍රමයක් ඔබට කියලා දෙන්න. මේකේ අපි අනිත් පැත්තට යමු. මේක මකමු හිමීට. හරි. මේකත් මකමු. right. නිකන් නිමු අපි. එතනින් මෙහෙම සම්බන්ධයක් එනවා. right. මේ බලන්න. මේක ආපස්සට යනවා. ආපස්සට යමු. ටක් ගාලා හොයත හැකි. මෙච්චර මේ උත්තර දාන්න ඕනේ නැහැ. මෙහෙම එකක් ආවොත් ඈ. මේ බලන්න. D බිඳුවයිනේ කියන්නේ. රිවර්ස් එකට යන්න. ආපස්සට. මේ පැත්තට යන්න. ටක් ගාලා උත්තරේ හොයත හැකි. ළමයි O ගේට් එකේ බිඳුවයි කියලා කියන්නේ O ගේට් එකේ බිඳුව එන්නේ මොන අවස්ථාවේද? බිඳුව එකතු කිරීම බිඳුව. බිඳුව එකතු කිරීම බිඳුව. බිඳුවයි බිඳුවයි තමයි බිඳුව එන්නේ. මතකද? මේක අනිත් පැත්තට යන්න. බිඳුව අනිත් පැත්ත 1යි. C කියන්නේ 1යි. මෙතන A වල අගේ දීලා තියෙනවා. මෙතන A 1යි කියලා දීලා තියෙනවා. එතකොට මෙතන බිඳුව එන්න ඕනේ. එක් වරක් කීයද බිඳුව එන්නේ? එක් වරක් බිඳුව. එක් වරක් බිඳුව. එක් වරක් බිඳුව තමයි බිඳුව එන්නේ. දැන් පැහැදිලිද? ටක් ගාලා හෙව්වනේ. ආපස්සට ආවා. දැන් මෙතන බිඳුව තියෙන හින්දා අපිට ආපස්සට එන්න පුළුවන් O ගේට් එකේ. බිඳුවයි බිඳුව. පැහැදිලි? හොඳයි. මේ විදිහට ඔබට පිළිතුරු හොයාගන්නට පුළුවන්. ඒ තව එක ක්‍රමවේදයක් මම කියලා දුන්නා. හරි. ඊළඟට පහළ දැක්වෙන තර්කන පරිපථයට ලොජික් සර්කිට්. තුල්්‍ය සත්‍යතාව ගෝ මොකක්ද? අපිට දාලා බලන්න වෙනවා. මේ දාලා බලමු ඉතින්. මුලින්ම දානවා බිඳුවයි බිඳුව. බිඳුවයි බිඳුව. එතකොට මේ තින්නේ O ගේට් එකක් ඉස්සරහට not එකක් හයි කරලා නේද? no. බිඳුවයි 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 බිඳුව අනිත් පැත්ත 1යි. දැන් අපිට පිළිතුරක් ආවා. බිඳුවයි බිඳුවම එක එන්න ඕනේ. දැන් බලන්න වැරදි උත්තර ටික අයින් කරගමු. ඒක අපිට ලේසි වැඩි. ආයෙ ගැන බලන්න ඕනේ නැහැ. පළවෙනි ලයින් එකේම වැරදි උත්තර ටික අයින් කරමු. බිඳුවයි බිඳුවම වෙන්න ඕනේ 1. මේක ඇවිල්ලා තියෙන්නේ කීයද? බිඳුව නෙමෙයි වැරදි. කියන්නේ 1 එන්න බෑ. බිඳුවයි බිඳුවම අපිට එන්න ඕනේ 1. මේක ඇවිල්ලා තියෙන්නේ බිඳුව. මේ වැරදි. 4 එන්නත් බෑ. දැක්කද? ඉතල වැරදි උත්තර ටික අයින් කරගත්තා. දැන් ලේසි. ඒක පිළිතුර වෙන්න ඕනේ මොකද්ද? එක්ක 2 වෙන්න ඕනේ, එක්ක 3 වෙන්න ඕනේ. දැන් පිළිතුරු 4ක් තිබ්බට දරුවනේ බොහෝ දුරට උත්තර 2යි තියෙන්නේ. අපිට උත්තර 2ක් අයින් කරන්න පුළුවන්. හරි. මම මේ කියලා දෙන ක්‍රමවේද භාවිතා කරලා ඔබගේ විභාගයේ සාර්ථක අයුරෙන් මොනා කරන්නද?
ජය ගන්න. හරි සාර්ථකව මුහුණ දෙන්නට ඕන. හරි එතකොට මෙන්න මේ විදිහට කරායින් පස්සේ අපිට ඊළඟ එක දාලා බලන්න වෙනවා මේ දෙකේ කවුද හරි කියලා බලන්න. අපි බැලුවොත් ගම්මු මේ දෙන්න දාන්න ඕනේ 0.1 ඊළඟට දාන්න ඕනේ. හරි අපි දාමු Aට 0යි Bට 1යි 0.1 එකතු කරාම 1යි එකේ අනිත් පැත්ත 0යි. අපිට දෙවෙනියට එන්න ඕනේ 0. දැන් මේකෙත් 0 ඇවිල්ලා තිනවා මේකෙත් 0 ඇවිල්ලා තිනවා. අපිට ඊළඟ එකත් බලන්න වෙනවා නේද? ඔව්. ඊළඟ එකත් බලමු. හරි. අපි යමු ඊළඟ එකට. 1යි 0යි. Aට 1යි Bට 0යි. 1යි 0යි මෙතන මැද්දේදී මොකද වෙන්නේ? O ගේට් එක එකතු කිරීම ඔබට මතකයි. 1යි 0 එකතු වුණාම 1යි එකේ අනිත් පැත්ත 0යි. මෙන්න මෙතන 1යි 0යි දැම්මහම ඇවිල්ලා තියෙන්නේ කීයයි කියලාද? 1යි කියලා නේ. හරිද? අපිට 1යි 0යි දැම්මම එන්නත් ඕනේ 0. හරි. දැන් පිළිතුර හොයාගත්තා අපි. අපි ඊළඟ එකක් දාලා බලමු. ඊළඟට දාන්න තියෙන්නේ මොකද්ද? 1යි 1යි. දාලා බලමු. 1යි 1යි. 1යි 1යි එකතු කරාම 1යි එකේ අනිත් පැත්ත 0යි. හරිද? පිළිතුර 3 ලෙස ලබා ගත්තා. ඊළඟට පාඩයක් කරන තර්කන ප්‍රතිපතේට ලොජික් සර්කිට් තුල්‍ය සත්‍යතාව වගු කුමක්ද? තවත් ඒ වගේ ගානක්. දැන් අපි හොඳින්ම අඳුරනවා not gate එකේදී වෙන්නේ 1 ගියොත් 0 ප්‍රතිදාන වෙනවා 0 ගියොත් 1 ප්‍රතිදානය වෙනවා. හරි? එතකොට අපි බලමු 0යි 0යි. 0 අනිත් පැත්ත 1යි මෙතනට. එතකොට මෙතනින් 0 යනවා 1යි 0යි එකතු වුණාම 1යි එකේ අනිත් පැත්ත 0යි. මුලින්ම එන්න ඕනේ 0. මුලින්ම 0 තියෙන ටික බලන්න. මේකේ 0 තියෙනවා මේකේ 0 නෑ ඔන්න වැරදි. අනිත් ටිකේ තියෙනවා. එතකොට දෙක වැරදි. එන්න බෑනේ. හරි අඩු කරගත්තා. ඊට පස්සේ 0යි 1යි 0යි 1යි 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 එකතු කරාම 1යි එකේ අනිත් පැත්ත 0යි. දෙවෙනියට යත් වෙන්න ඕනේ 0. අන්න මේ 1 ඇවිල්ලා මේකේ 0. මේකේ 1 ඇවිල්ලා නේ. 0යි 1යි එකතු කරාම එන්න ඕනේ කීයද? ඒක කරාම එන්න ඕනේ 0. මේකේ 1 ඇවිල්ලා. දැන් පිළිතුර සොයාගත්තා නේද? ඔව්. ඊළඟට ඉතුරු ටිකත් බලමු. 0යි 1යි එකතු කරාම ආවා. ඊට පස්සේ 1යි 0. මෙතන මාරු වෙන්න ඕන. හරි. 1යි 0. 1යි 0. එකේ අනිත් පැත්ත 0යි. මෙතනට 0යි 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 0 අනිත් පැත්ත 1යි. හරිද? මේකත් ආවා. අන්තිම එක. 1යි 1 දාලා බලන්න ඕන. අපි දාලා බලමු. 1යි 1. හරි. මෙතනින් 1 දැම්මා මෙතනින් 1 දැම්මා එකේ අනිත් පැත්ත 0යි මෙතනින් 1 යනවා 1යි 0යි එකතු කරාම 1යි 1යි 0 එකතු කරාම 1යි එකේ අනිත් පැත්ත 0යි. හරි නේද? පිළිතුර 3 ලෙස අපිට
ගන්නට පුළුවන්. හොඳයි. මීළඟ කොටස. පාද දක්වා ඇති තර්කන පරිපථය සලකන්න. ඉහත පරිපථවලට තුල්‍ය වන්නේ පාද සඳහන් කවරක්ද? මේ බූලියානු ප්‍රකාශනයයි අහලා තියෙන්නේ. බූලියානු ප්‍රකාශනය. ඔබට පුළුවන්. මේ බලන්න. මේ තියෙන්නේ O ගේට් එක. ඒ කියන්නේ මෙතනට පිළිතුර වන්නේ A යනවා B යනවා මෙතනට උත්තරේ A + B. මෙතනින් යනවා C. එහෙනම් මෙතනට උත්තරේ මෙතනින් A + B එනවා මෙතනින් එනවා C. මේ තියෙන AND ගේට් එක. AND ගේට් එකේ මැදදී වෙන්නේ මොකද්ද? ගුණ කිරීම. එහෙනම් මෙහෙම ලියමු. A + B dot මෙතනින් එනවා C. හරිද? මෙතනින් යනවා D. එහෙනම් මෙතනින් යනවා A + B dot C. මෙතනින් එනවා D. එහෙනම් මොකක්ද උත්තරේ? A + B dot C dot මෙතනින් ආවනේ D. බලන්න එහෙම පිළිතුරක් තියෙනවද? A + B dot C dot D. මේක නේද? අනිත් ඒවා වැරදි. පිළිතුර 4. මීළඟට. මේ A හා B ආදානය ලෙස හා C ප්‍රතිදානය ලෙස ගනිමින් පාද දක්වා ඇති තර්කන පරිපථය සලකා බලන්න. ප්‍රතිදානයේ C එක වන විට නිවැරදි ආදානයක් විය හැක්කේ කවරක්ද? ඉතින් දරුවනේ මුලින්ම ඔබ මේ වගේ ගානක් આવොත් ප්‍රතිදානය ලියාගෙන ඉන්න. දැන් ඔබ ක්‍රමය දන්නවා. ප්‍රතිදානය 1යි. ඊට පස්සේ ඔබ බලන්න අර මං කියලා දීපු කෙටි ක්‍රමය මොකද්ද? මේක දැන් ප්‍රතිදානය දන්නවනේ. මේකෙන් ආපස්සට එන්න පුළුවන්ද කියලා බලන්න. බොහෝ දුරට ආපස්සට එන්න පුළුවන්. මේ බලන්න. AND ගේට් එකේ ප්‍රතිදානය එක වෙන්නේ එක අවස්ථාවකදී විතරයි. මොන අවස්ථාවකදීද? AND ගේට් එකේ ප්‍රතිදානය එක වෙන්නේ මෙතනින් එක ගියොත් මෙතනින් එක ගියොත් එක් වරක් එක එකයි. ඔච්චරයි. අනිත් හැම අවස්ථාවෙදීම බිඳුවයි. එතකොට මෙතන එක නම් අපි කොහෙටද යන්නේ? ආපස්සට යන්නේ. මෙතන එක නම් මෙතනත් එකයි මෙතනත් එකයි. දැක්කද ගත්තේ මොකෙන්ද? AND ගේට් එකෙන් ගත්තේ. එක් වරක් එක. හරි. දැන් මේ බලන්න එකේ not ගේට් එක හරහා අනිත් පැත්තට හිතන්න. එක මෙතන එක එන්න නම් මෙතන මොකක්ද දෙන්න ඕනේ? බිඳුව. ඔහොම බිඳුව යන්න මෙතන. ඒ කියන්නේ බිඳුවයි. නිකම්ම ගත්තා. දැන් O ගේට් එකේ එක ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන O ගේට් එකේ මෙතනින් එක ඇවිල්ලා තියෙනවා. බිඳුව අනිත් පැත්ත එකයි. හරි. බිඳුව අනිත් පැත්ත එකයි. එතකොට B මොනවා වෙන්න පුළුවන්ද? B දරුවනේ අපි නිකන් උපකල්පනය කරමු 1 කියලා. B 1 කියලා හිතන්නකො. දැන් මේවා නිශ්චිතයිනේ. B 1 කියලා හිතුවොත් 1 1 1 ඒත් එනවා. හරි. B බිඳුව කියලා හිතමු දරුවනේ. B බිඳුව කියලා හිතුවොත් 1.1 ඒත් එනවා. හරි. එතකොට B ගේ අගය ගැන එච්චර සැලකීමක් දක්වන්න ඕනේ නැහැ. එතන එක වුණත් උත්තරේ 1යි බිඳුව වුණත් උත්තරේ 1යි. හරි. එතකොට මේ පිළිතුර එනවා මොකක් කියලාද? A සෑම විටම බිඳුව විය යුතුයි. B සෑම විටම බිඳුව වෙන්න පුළුවන්ද? බෑ. බිඳුව වෙන්නත් පුළුවන්, එක වෙන්නත් පුළුවන්.
B සෑම විටම එක විය යුතුද? නෑ නෑ. එක වෙන්නත් පුළුවන් බිඳුව වෙන්න පුළුවන්. හැබැයි A නම් හැමතිස්සෙම බිඳුව වෙන්න ඕන. A සෑම විටම එක වෙන්න බෑ. A එක වුණොත් බෑනේ. A එක වෙලා මෙතන බිඳුවයි B බිඳුව වුණොත් මෙතන බිඳුව වෙන්නේ. දැක්කද? ආපස්සට හිතලා තමයි ගත්තේ. ආපස්සට හිතුවා පිළිතුර ලබා ගත්තා. පැහැදිලි නේද? හොඳයි. ඊළඟට. ඔව්. තරගයකදී තරගකරුවන් A හා B ඉසව් අනිවාර්ය වන අතර C හා D විකල්ප ඉසව් වලින් එකක් තෝරා ගත යුතුය. මෙම අවස්ථාව පහත දක්වා ඇති කුමන බූලිය ප්‍රකාශයෙන් නිවැරදිව නිරූපණය කරයි. දරුවනේ මේ බලන්න. A හා B අනිවාර්යයි. අනිවාර්ය නම් A මැද්දට එන්න ඕනේ and. හරි. C හා D විකල්පයි. මං කියනවා ඔබ කළු පෑනෙන් හෝ නිල් පෑනෙන් ලියන්න. ඒ කියන්නේ ඔබට අවස්ථාවක් තියෙනවා එක කළු පෑන ලියන්න පුළුවන් එක නිල් පෑනෙන් ලියන්න පුළුවන්. හෝ විකල්පයක්. හැබැයි A හා B අනිවාර්යයි කියන්නේ and සහ and ඒලා මෙතන එන්න ඕනේ අනිවාර්යෙන් එන්න ඕනේ A and B COD. හරිද? එතකොට A and B COD කියලා තියෙන්නේ මොන පිළිතුරේද? පළවෙනි පිළිතුරේ. පමණයි. එතකොට බලන්න A and B and COD. ඒ කියන්නේ A සහ B අනිවාර්යයි සහ C හෝ D වලින් එකක් තෝරා ගන්නට පුළුවන්. ඒක තමයි මෙහි අර්ථය. මම හිතන්නේ ඔබට පැහැදිලි. හොඳයි. එතකොට මෙහි පිළිතුර වන්නේ අංක 1. අපේ අවසාන ප්‍රශ්නය වෙත අපි යමු. තවත් එවැනිම ප්‍රශ්නයක්. මේ තවත් එක රටාවක් දරුවනේ. මේ හැම රටාවක්ම මම ඔබට පැහැදිලි කරනවා. ඔබට මතක් වෙන්නට ඇති. මේ පසුගිය පාඩම් ටික. ඉතින් ඔබට සමහර විට මේ රටේ පවතින ව්‍යසන තත්ත්වයක් එක්ක මේ පාඩම් මගහැරෙන්නට ඇති. ඔබ DP Education YouTube නාලිකාවත් සමග රැඳී සිටින්න ඔබට මේ සියල්ලම නැවත මතක් කරගන්නට පුළුවන්. එතකොට ඔබේ යහළුවන් ඉන්නවා නම් ඔවුන්ටද මේ දැනුවත් කිරීම කරන්න DP Education අධ්‍යාපන නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා නොමිලේ ඔබගේ ඉගෙනීම් කටයුතු ටික සිද්ධ කරගන්නට පුළුවන්. ඉතින් කිසිම දෙයක් වෙනුවෙන් දරුවනේ සැලෙන්නට එපා. ඔබ දැන් වේසන මේ රටේ පවතින වසංගත තත්ත්වයක් එක්ක ඔබට ඉගෙන ගැනීමට නොහැකි වුණා කියලා මෙය වෙන්නට එපා. DP Education YouTube නාලිකාව ඔබ වෙනුවෙන් 24 පැයකින් වෙහෙසෙනවා. ඔබේ මේ අධ්‍යාපන කටයුතු හොඳ ආකාරව ලබා දීම සඳහා ඉතා විශිෂ්ට ආචාර්ය මණ්ඩලයක් විසින් මෙහෙවනු ලබන මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න. යාළුවන්ටත් මේ ගැන කියන්න. ඉතින් ඔබ ICT කරන සිසුන් වශයෙන් ඇත්තටම අනිත් අයට පොඩ්ඩක් උදව් කරන්න. සමහර දරුවෝ ඉන්නවා මේකට සම්බන්ධ වෙන විදිය දන්නේ නැහැ. YouTube නාලිකාවට ගිහිල්ලා කොහොමද DP Education කියලා සර්ච් කරලා ඒකට සම්බන්ධ වෙන්නේ කොහොමද? සමහර දරුවෝ දන්නේ නැහැ මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද? ඉතින් ඔබට උදව් කරන්නට පුළුවන්. ඔබ තාක්ෂණයත් එක්ක සිටින දරුවෙක් වශයෙන් කොහොමද ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්නේ? ඒකේ පන්තිය තෝරාගන්නේ කොහොමද? ඒකෙන් පාඩම තෝරාගන්නේ කොහොමද? ඒ ටික චුට්ටක් කියලා දෙන්න. Apple Store එකට යන්නේ කොහොමද? Google Play Store එකට යන්නේ කොහොමද? මේවත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔබට මේවා කියලා දෙන්නට පුළුවන්. මොකද අනිත් දරුවන්ට වඩා ඔබ තාක්ෂණික පැත්තෙන් ඉහළයි. ඔබ තාක්ෂණික දැනුම ඔබේ වැඩි. ඉතින් ඒ දරුවන්ට උදව් කරන්න. සමහර දරුවෝ ඉන්නවා මේ පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්නට දන්නේ නැහැ. ඒකට මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක මත ක්ලික් කරලා තමයි පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්නට ඕනේ. ඒ වගේ පුංචි ගැටලු කාරී තත්ත්වයන් තියෙනවා. ඒ දරුවන්ට ඔබ කියා දෙන්න. මෙන්න මෙහෙමයි කරන්න, මේකයි ඩවුන්ලෝඩ් කරන ක්‍රමවේදය. ඔබ දැනුවත්.
හොඳයි. අපි බලමු විභාගයකින් සුදුසුකම් ලැබීමට අයදුම්කරුවන් S1 නම් වූ එක් අනිවාර්ය විෂයක් හා අනතුරුව S2, S3 හා S4 යන විකල්ප විෂයන් අතුරින් එකක්වත් සමත් විය යුතුය. මෙම සංසිද්ධිය නිවැරදිව නිරූපණය වන්නේ පහත සඳහන් කවරකි. මේ වාරණ. ඒකත් අර කලින් ප්‍රශ්නේ වගේ නේද? S1 නම් වූ විෂය අනිවාර්ය විෂයක්. හා S1 අනිවාර්යයි. එහෙනම් and එන්න ඕනේ. S1 and අනිවාර්යයි කියව ගමන් and. S2, S3, S4. ඔව්. S2, S3, S4. හෝ ඒ තුනෙන් එකක් තෝරගන්න. හෝ කියන්නේ O gate එක. එහෙනම් බලන්න S1 and S2 or S3 or S4 මේ තුනෙන් එකක් ඔබට තෝරගන්න පුළුවන්. එහෙනම් මේ පිළිතුර වන්නේ දෙකයි. මේ පිළිතුර වන්නේ දෙවෙනි පිළිතුරයි. හොඳයි දරුවනේ මම හිතන්නේ ඔබ අද ICT පන්තිය සමග සම්බන්ධ වෙලා හොඳ පුළුල් දැනුමක් ලබා ගත්තා. කෙටි ක්‍රම විශාල ප්‍රමාණයක් ඉගෙන ගත්තා. මම හිතන්නේ ඔබට වැදගත් වන්නට ඇති අද කරපු පාඩම. ලබන සතියේ අපි සුපුරුදු වේලාවට බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට නැවතත් හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්. සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථයකට ඉංග්‍රීසියත් වැල හෙට රාත්‍රී 8 සිට 10 දක්වා සුමින්ද දොඩංගොඩ DP Education ගණිතය YouTube නාලිකාවෙන් හෝ Play Store, App Store හෝ Huawei App Gallery වෙත පිවිස DP Education app එක අදම ඩවුන්ලෝඩ් කරගෙන live classes සමග නොමිලේ සම්බන්ධ වන්න.